ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්දාය. විවේකී රිදා දවසේ ශ්‍රෝතා රූපවාහිනියත් ලක්විරු ගුවන්විදුලියත් එක්ව සමගාමී විකාශයක් විදිහට පින්වත් ඔබට තිලින කරන ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ දහවල් සදහම් දේශනාව පින්වත් ඔබ හමුවේ තබන්නටයි ශ්‍රද්ධා රූපවාහිනී සජීවී මැදිරියේ සිට මෙලෙසින් අප සෝදානම් වෙන්නේ. කොරෝනා වසංගතය නිසාවෙන් රටේ ලෝකයේ දෛනික කටයුතු පවා වෙනස් වෙලා තිබෙන කාලයක වකවානුවක ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් අනුශාසනාවෙන් පින්වන්ත ඔබට ධර්මයෙන් ඈතට නොගොස් ඔබේ ළඟම ශ්‍රී සද්ධර්මයේ පවත්වාගෙන යන්නට පුළුවන් වටපිටාවක් ඉරිදා දවස තුල ඇති කර දෙන්නටයි මේ විදිහට මිට කාලයකට ඉහතදී ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහන මෙලෙසින් නිර්මාණය කරන්නට ශ්‍රද්ධා රූපවාහිනිය ඒ වගේම ගුවන්විදුලි කලන මිතුරාණන් ලක්විරු ගුවන්විදුලියේ කටයුතු කළේ. ඉතින් එහි තවත් එක් සදහම් දේශනාවක් මේ විදිහට මෙතෙන් පටන් හෝරා දෙකකට ආසන්න කාලයක් ඔබේ දෙලව යහපත උදෙසා ඔබට තිලින කරන්නටයි මේ බලාපොරොත්තු වෙන නිසා මෙත් සිතින් යුතුව ඔබට ආරාධනා කරනවා. අපිත් සමගින් රැඳී ඉඳලා ඔබේ ජීවිතේ පිනෙන් පුරවා ගන්නට මේ ගුවන් කාලේ ඔබේ කරගන්නට කියන කාරණාව සිහිපත් කරනවා. අද දවසේ ශ්‍රද්ධා රූපවාහිනී දහවල මේ වැඩසටහන වෙනුවෙන් ධර්ම දේශනාව වෙනුවෙන් බැතිබර දායකත්වයෙන් කටයුතු කරන්නේ දෙසැම්බර් මාස 13 වන දින මිය පරලොව ගිය මුදුගමුව විදානගේ අමරා දයානි මෑණියන්ට පින් අනුමෝදන් කිරීම පිණිස කම්මල්ගොඩ මුදලිගේ පුණ්‍යසිරි ස්වාමි පුරුෂයා වගේම කෝසල ඉමාල චමල් ඒ වගේම සුපුන් යන පුතුන් සතර දෙනා ඇතුළු පවුලේ නෑ හිත මිතුරන් කියන කාරණාව මෙත් සිතින් යුතුව සිහිපත් කරන්නට කැමතියි. ඉතින් පින්වන්ත ඔබටත් මේ විදිහට ඉරිදා දවසේ ඔබේ දෙනෙත් අභියස දෙසවන අතර ශ්‍රී සද්ධර්මයේ රැව්පිලි රැව් දෙන මේ සදහම් වැඩසටහන වෙනුවෙන් බැතිපර දායකත්වයක් ගෙන කටයුතු කරන්නට සිත පහළ වෙලා තිබෙනවා නම් ඔබට පුළුවන් අපිට කතා කරන්නට 071 232යි 8887 071 232යි 8887 එමතුම් අංකය ඔස්සේ පිළිබඳව තොරතුරු විමසන්නටත් පුළුවන් බව මෙත් සිතින් යුතුව සිහිපත් කරන්නට කැමතියි. අද දවසේත් මහමෙවුනාව භාවනාසපවාසයේ පිනන්ත මහා සංඝරුවන අප කෙරෙහි අනුකම්පාවෙන්ම ඒ උත්තම සදහම් අසුන වෙනුවෙන් වැඩම කර තිබෙනවා. නිදුකානන් වහන්සේ දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය අපට මෙනෙහි කර දෙන්නට සදහම් දේශනාව ආරම්භ කරන්නට මත්තෙන් උන්වහන්සේව පාද වන්දනා කරමින් নমස්කාර පුරකව අප ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ දහවල සදහම් දේශනාව වෙනුවෙන් මේ මොහොතේ පිළිගෙන සිටිනවා. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ මෙතෙන් පටන් ඒ උත්තරීතර ශ්‍රී සද්ධර්මයේ අනුත්තර වූ ශ්‍රී සද්ධර්මයේ දෙලව යහපත උදෙසා අපි කැමැති ශ්‍රවණය කරන්නට. එනිසා ඔබ වහන්සේට බොහෝමත්ම ගෞරවයෙන් යුතුව අපි ආරාධනා කරනවා ස්වාමීනි. අප කෙරෙහි අනුකම්පාවෙන්ම ඒ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්මයේ මෙතෙන් පටන් මෙනෙහි කර දෙන හැටියට අවසරයි පින්වත් ස්වාමීනි. සාදු සාදු සාදු. කවුරුත් මාත් සමගම කියමු. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු. අපට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ගැන කියා දීලා අප මේ බුද්ධ ශාසනය පැවිදි කරවන්නට යෙදුණු අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා.
ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අපිට අපගේ ශාස්ත්‍රු බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ඒ සත්‍ය අපේ ජීවිතයට ගලප ගන්න අපිට තියෙන්න ඕනේ වාසනාවක්. ඒ වාසනාව සකස් වෙන්නේ කර්ම ශක්තිය. සමහර වෙලාවල් වලට ගෙවල් දොරවල් වල අම්මා තාත්තා දහමට ලැබී ධර්මය අහන්න එනවා. දරුවෝ එතන නැහැ. සමහරලාට කණෙන් ඇදගෙන ඇවිල්ලා ගේට්ටුව ගාවට ආවට පස්සේ එක්ක මුන්දට බඩේ අමාරුවක් හරි හැදෙනවා. එන්නේ නැහැ. එහෙම නැත්නම් දහම් කරුණක් කියන වෙලාවට නිදි කිරා වැටෙනවා. කියන බණක් ඇහෙන්නේ. හැබැයි රටේ ලෝකේ දේවල් ටික යද්දි ඒවා අහද්දි නිින්ද යන්නෙත් නැහැ. කිසි ප්‍රශ්නිකුත් නැහැ. ඒ ඔක්කොම ටික ඔළුවේ හොඳට තැම්පත් වෙනවා ධර්මයේ ඇර. ඒතර අපිට පේනවා සමහර කෙනෙකුට මේ ධර්මයේ උරුම වෙන්නටත් සමහර කෙනෙකුට මේ ධර්මයේ අහිමි වෙන්නටත් හේතු තියෙනවා. මේ හේතුව සකස් වෙන්නේ තමන් සකස් කරගත්ත දේත් එක්කයි. ඒ නිසා අපිට මේ බුදුරජාන් වහන්සේගේ දහමක් ලැබෙන්න, මේ ශාසනයක හැසිරෙන්න, පැවිද්දක් ලබන්ට මේ පින කියන එක උපකාරක ධර්මයක්ම වෙනවා. පින්නතුනි, පුංචි කාරණයක් මම කැමති මේ කාරණේ සඳහන් කරලා මේ සඳහා මේ වැඩසටහනේදී පුංචි ලස්සන කාරණයක් කියලම මේ දේශනාව ආරම්භ කරන්න. ඒ තමයි මේ චේතනාව ගැන, මේ පින ගැන කියද්දි අපි තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි අපේ මේ කය ගැන කල්පනා කරාම මේ කය නිදුක් නිරෝගීව යම් කාලයක් පවත්වන්න නම් ඕන කරන දේවල් සම්බන්ධව මිනිස්සු කතා බහ කරන අපිට හෙන්න ලැබෙනවා. සමහර වෙලාවල් වලට වෛද්‍යවරු, ඊට පස්සේ ඒ ආහාර රටා සම්බන්ධව විශේෂ දැනුම් තියන අය, ඔබ වුණත් අහලා ඇති දරුවන්ට මේ ආහාර මෙන්න මේවා මේ විදිහට දෙන්න ආදි වශයෙන් කතන්දර කියන ඔබට අපට ඇහිලා තියෙනවා. ඒතර මේ ලබා දෙන ආහාරය මේ කය යම් කාලයක් නිදුක්ව නිරෝගීව පවත්ව ගන්නට හේතුවක් වෙනවා. ඒ ආහාර රටා නිසි විදිහට ලැබුණ නැත්නම් මේ කය දුර්වල වෙලා යනවා. මන්ද පෝෂණය ඇති වෙන්න පුළුවන්. දුර්වලතා ඇති වෙන්න පුළුවන්. එහෙනම් ආයුෂයේ වෙනස් වීම ඇති වෙනවා. එහෙනම් අපිට පේනවා මේ රූපය සම්බන්ධව ගද්දී මේ රූපයේ ලෙඩ දුක් වීම පිණිස, දුර්වල වීම පිණිස, මේ රූපය බොහෝ කාලයක් පවත්වා ගැනීමේදී ඒ පවත්වා ගැනීම සහ එහෙම නැත්නම් දුර්වල බවට පත්වෙන්න වෙන කාරණා හේතු අපි කතා කරමු. සමහර වෛරස් රෝග විවිධ දේවල් ඇවිල්ලත් මේ ජීවිතේ නැති වෙන්න ඉඩකඩ තියෙනවා. එහෙමනම් මේ රූපය ගැන කල්පනා කරද්දී අපිට ඒ ගැන තේරුම් ගන්න පුළුවන්. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ අපේ ජීවිතය කියලා කියන්නේ රූපේ විතරක් නෙවෙයි. අපේ ජීවිතේ විඳීම් වලින් යුක්තයි. සැප දුක් උපේක්ෂා. අපේ ජීවිතේ හඳුනා ගැනීම වලින් යුක්තයි. අපේ ජීවිතේ චේතනාවෙන් යුක්තයි. ඒ වගේම සිතක පැවැත්මකින් යුක්තයි. සිත කියන්නේ විඥානය කියන එකයි. එහෙමනම් මේ චේතනාවත් එක්ක අපේ රූපයට ආහාර ලැබීම නොලැබීම මේ පරිසර මත අපේ කායික වෙනස්කම් වෙනවා නම් මේ ජීවිතයත් එක්කම බද්ධ වෙලා තියෙන අපේ චේතනාව ගැන අපි කතා කරද්දී අපි තේරුම් ගත යුතු දෙයක් තමයි එහෙනම් මේ චේතනාවේ ක්‍රියාකාරීත්වයත් මේ හැම දෙයක් එක්කම බද්ධ වෙලා එකට පවතින දෙයක්. චේතනාවකින් තොර පැවැත්මක් සත්වයාට නැහැ. එහෙමනම් අපි තේරුම් ගන්න ඕනේ යම් කෙනෙකුට මේ ලැබුවා වූ ජීවිතය බොහෝ කාලයක් පැවතීම පිණිස පවතින කරුණු තියෙනවා. ඒකට බලපාන්නේ කුසලයක්, දීර්ඝායුෂ බව පිණිස පවතිනවා. ඒ වගේම තමයි සමහරලාට අකුසල් විපාක මත, අකුසලයක බලපෑම මත සමහරට නිරේ අසුර ලෝකවල
දුක් විඳ විඳ එයා සමහරලාට බොහෝ ආයු කාලයක් ලබනවා. ඒක පින නිසා නෙවෙයි. ඒ අකුසලයේ විසින් ඒ දීර්ඝායුෂ එතන හදලා දෙන්නේ. නමුත් සුගති ලෝකයක ආයුෂය ලබද්දී දීර්ඝායුෂ ලබන්න කුසලයේ මුල් වෙනවා වගේම ඒ යම් දේවල් වල දුර්වලතා මත ජීවිතේ කෙටි කාලෙකින් අහිමි වෙලා යන්නටත් පුළුවන්. මෙන්න මේ චේතනාව කියන දේ අපේ ජීවිතයත් එක්ක බද්ධ වෙච්ච කාරණයක් කියලා අපි තේරුම් ගන්න ඕනේ. ඒ වගේම තමයි නැවත උපතක් පිණිස අපේ ජීවිතය සකස් වෙනවා. මේකත් පිළිගන්න ඕනේ කාරණේ. පින්නතුණි මේ කාරණේ කියද්දී මේ ගම්පහ ප්‍රදේශයේ වේයන්ගොඩ පැත්තේ මේ කාලේ පුංචි අපූර්ව සිද්ධියක් වාර්තා වෙනවා. සමහර වෙලාවල් වලට ඕගොල්ලෝ සමහර අය මේක ෆෝන් වල එකෙන් YouTube හරහා අහලා කරලා දැකලා ඇති. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එතනින් ගත යුතු කාරණේ අපි ගත්තද නැද්ද කියන එකයි. ඒ තමයි මේ වේයන්ගොඩ පැත්තේ නයිවල ප්‍රදේශයේ පුංචි දරුවෙක්. මේ දරුවගේ වයස අවුරුදු 7යි. ඒතර මේ දරුවට තාම හරියටම මේ අකුරු හරියට ලියා ගන්නත් බෑ. හැබැයි මේ දරුවගේ තාත්තා ගරාජ් වැඩ කරන කෙනෙක්. අහිංසක පිරිසක්. කොහොම හරි මේ පුංචි දරුවා මේ පිරිමි දරුවා හොඳට ඉංග්‍රීසි භාෂාව කතා කරනවා. බ්‍රිටිෂ් ඇක්සන්ට් එකෙන්ම හොඳට ඉංග්‍රීසි භාෂාව හසුරුවනවා. ඒ වගේම තමයි මම හිතන්නේ විශ්වවිද්‍යාලයක හින්දි භාෂාව සම්බන්ධ මහාචාර්යවරයෙක් ගෙන්නලා මේ ළමයාගෙන් හින්දි භාෂාවෙන් කතා කරද්දී හින්දි භාෂාවත් හොඳට හසුරුවනවා. ඒතර ඉංග්‍රීසි භාෂාවත් හින්දි භාෂාවත් මේ දරුවා හොඳට කතා කරනවා. එහෙමනම් අපේ ඉන්නවනේ සමහර අය ඉන්න උඩඟුකම කියන පඬිත් උපාධිය ගත්ත ඇත්තෝ මේ රටේ ලෝකේ ඉන්නවා. මේ දේවල් දිහා බලලා රටේ නැති මේ මනෝවිකාර කතන්දර කියන්න පුළුවන්. නමුත් කවුරු තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. මෙතන අద్භූත යම් දෙයක් තියෙනවා කියන එක. මොකද මේ දරුවාගේ ජීවිත ප්‍රවෘත්තිය දිහා බලද්දී ඒ දරුවා යම් විස්තර ටිකක් කියනවා. කොහොම හරි මෙයා මීට පෙර ආත්මේ කාන්තාවක්. මේ ජීවිතේ පිරිමියෙක් වෙලා මේ ලංකාවේ ඉපදිලා තියෙනවා. එතකොට පුළුවන්කමක් තිබුණොත් ඕගොල්ලෝ මේ අහන ධර්මදේශන අහන අය මේක හොයලා බලන්න. නමුත් මේ අපිට පේන දෙයක් තමයි මේ දරුවා ගැන විස්තර ඉදිරිපත් කරන ගොඩාක් අය ගොඩාක් වෙහෙසෙන්නේ. මේක විශේෂ හැකියාවක් කියලා පෙන්නලා එහෙම නැත්නම් මෙයාට අපි කියමු මාකට් කරන්න නෙමෙයි මහන්සි වෙන්න ඕනේ. මම හිතනවා මෙතනදී තේරුම් ගත යුතු දෙයක් තියෙනවා කියලා. ඒ කුමක්ද? ඒ තමයි නැවත ඉපදීමක් තියෙනවා කියන කාරණේ. ඒ ළමයා කියනවා තමන් පිච්චිලා මැරුණා කියලා. කාන්තාරයකට මම හිතන්නේ රොකට් එකක් වගේ එකක් ලෑන්ඩ් කරද්දි ඒක අතීත ප්‍රවෘත්තියක සම්බන්ධයි. ඒ පිච්චිලා එයා මැරුණා කියන විස්තරය කියන. හැම දෙයක්ම කය පදනම් කරගෙන ගොඩනගාගත්ත ලෝකික මෙතන හිතන්න යමක් තියෙනවා. අපි කල්පනා කරගන්න ඕනේ බුදුරජාණන් වහන්සේට පෙර ජීවිත දැකීමේ හැකියාව තිබුණා. චුතිය උපත දැකීමේ කියන්නේ මරණයටපත් වෙලා නැවත ඉපදීම ආදී ධර්මතා දැක්කා. පුද්ගලිකේ ඉන්ද්‍රිය ධර්මතා දැක්කා. ඒ වගේම තමයි සංසාරී ස්වභාවයන් දැක්කා. අපි කාටත් ඒ ඥානෙ නෑ. හැබැයි මෙවන් වූ සිද්ධියක් මුල් කරගෙන ඔබට අපට හිතන්ට දෙයක් එතන තියෙනවා. මෙතනදී කාරණේ තමයි ඒන ඇත්තෝ. මෙතනදී මතු කරන කාරණයට වඩා අපි දකින්න ඕන කාරණයක් බුද්ධිමත්ව තියෙනවා කියලා මතක තියාගන්න. එයත් එක්ක එදා මැරුණ අය අතරින් මෙයා මොන ක්‍රමයකට හරි මනුස්ස ලෝකෙට ආවා. ඒතකොට අනිත් කී දෙනෙක් නයි පොළොංගු වෙන්නේ නැද්ද? නිරේ ගිහිල්ලා ඉපදෙන්නේ නැද්ද? තිරිසන් ලෝකේ තිරිසන් අපාවල ගිහිල්ලා උපදින්නේ නැද්ද? ඒතකොට මේ ළමයා ඉන්දියානු සම්භවයක් පෙර ජීවිතේ තිබිලා තියෙනවා. ඒතකොට එතනදී අර භාවනා කරා කියලා යෝග ක්‍රමයට ඉඳලා පෙන්නනවා. අපේ ගොඩාක් මෝඩ ඇත්තොත් මොකද කරන්නේ? කාරණේ තේරුම් ගන්න නැතුව
ඒකේ වෙන වෙන පැතිවලට යොමු වෙන්න පුළුවන්. මේ බලන්න දහම් අවබෝධයක් නැතිකම කියන කාරණේ අපිට කොච්චර බලපානවද? අපි එතනදි තේරුම් ගන්න තියෙන්නේ මෙන්න මේ කාරණේ. ඒ මොකක්ද? විපාක විඳීම් පිණිස කර්ම සකස් වීමට අපි කියනවා භවය කියලා. එහෙනම් චේතනාවක් මුල් කරගෙන අපි කයෙන් කරනදී, චේතනාවක් මුල් කරගෙන අපි වචනින් කතා කරනදී, චේතනාවක් මුල් කරගෙන අපි සිතින් සිතනදී අපේ නැවත සකස් වීමකට හේතු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ යම් ධර්මතාවයක් අවබෝධ කළා. මෙන්න මේ ධර්මතාවය අවබෝධ කරගෙන මේ ලෝකයේ දෙවියන්ට, මිනිසුන්ට, ඔබට, අපට, සකල ලෝක සත්වයාට හෙළිදරව් කළා. බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධර්මතාව ලෝකෙට හෙළිදරව් කරද්දී එක්තරා පාර්ශවයකට මේ ධර්මය අහිමි වෙනවා. නිරයේ, പ്രേත ලෝකේ, තිරිසන් ලෝකවල ඉපදිච්ච, අසුර ලෝකවල ඉපදිච්ච ඇත්තන්ට, ඒ සත්තුන්ට මේක වටහා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ වගේම තමයි මනුෂ්‍ය ලෝකේ ඉපදිලා මිත්‍යා දෘෂ්ටික වෙච්ච කෙනෙකු මේක පිළිගන්නේ නැහැ. හෙට අනිද්ද එකම එක දෙයක් වේවි. ඒ කුමක්ද? ওই පොඩි දරුවව කවුරු හරි ඇවිල්ලා හොඳ පාසලකට අරගෙන යාවි. අරගෙන ඇවිල්ලා ඊට පස්සේ කියාවි මෙයා දෙවියන් වහන්සේ මෙහෙට එවලා විශේෂ කාරණයක් වෙනුවෙන් එවලා කියලා කියාවි. නමුත් ඒ පොත්වල ඒ ආගම්වල සඳහන් වෙන කෙනෙක් මැරුණට පස්සේ හැඟීමක් දැනීමක් නැහැ. දවසක දෙයියෝ ඇවිල්ලා නැගිට්ටෝනවායි කියලා. ඒකනේ මේ කාලේ අර කොරෝනා වලින් මරණයටපත් වුණාට පස්සේ වල දාන්න කියලා ඉල්ලන්නේ. පුච්චන්න එපායි කියලා ඉල්ලන්නේ මොකක් හින්දාද? ඒ මැවුම්වාදී දර්ශනය තුල යාලා කතා කරන්නේ කුමක්ද? මරුණට පස්සේ කිසි හැඟීමක් දැනීමක් නැහැ. අනාගතේ දෙයියෝ ඇවිල්ලා මේ මිනි ඔක්කොම නැගිට්ටුණු. පිච්චුවොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා, නැගිටවන්න දෙයක් නැති වෙනවා. දැන් මෙයා මැරිලා තින්නේ පිච්චිලා. හැබැයි පිච්චිලා මැරිච්ච මේ ළමයා නැවත උපදිනවා. ඔබ වුණත් බලන්න ඒ දරුවා ඒ භාෂාව හසුරන රටාව, හින්දි භාෂාව කතා කරන විදිය, එයා යම් යම් විස්තර පෙර ජීවිතයේ කියන සිද්ධි. එහෙනම් අපි තේරුම් ගන්නට මේ කුමක්ද කියන්නේ? අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූපං කියන මෙන්න මේ පටිච්ච සමුපාද ක්‍රියාවලිය අපගේ ලෞතර බුදුරජාන් වහන්සේ අවබෝධ කළා. හැබැයි ඒ දරුවටත් ලබා දිය යුතු සත්‍ය ඒක නෙවෙයිද? ඒ වීඩියෝ එක බලන, ඒ වගේ තමයි ඒ වීඩියෝ එක කරපු ඇත්තෝ තේරුම් ගත යුතු කාරණේ ඒක නෙවෙයිද? ඒ ගෙදර අම්මලා තාත්තලා තේරුම් ගත යුතු කාරණේ ඒක නෙවෙයිද? ඒ හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕනේ දේ මොකක්ද? මෙතන භයානක දෙයක් මේ සංසාරේ පවතිනවා කියන එකයි. මේක මටත් අහන ඔබට හැම දිනාටම පොදුයි. මේ ළමයා මොකක් හෝ යම් කුසලයක් නිසා නැවත කැරකුණා විපාකයක් ලබන්නට, මනුස්ස ලෝකයේ යම් විපාකයක් ලබන්නට කුසල ධර්මයක් තිබුණ නිසා ඒ දරුවා මේ මනුස්ස ලෝකෙ ඉපදුනා. හැබැයි ඒ කවුරුත් වෙහෙසෙන්න ඕනේ කුමකටද? මේ දරුවට මේ ධර්මය ලබා දීමටයි. මම හිතන්නේ නාසා ආයතනයකට සම්බන්ධ තවත් දරුවෙක් හරි කවුරු හරි මේ ළමයාව සම්බන්ධ කරගන්න වෙහෙසෙනවායි කියලා. මෙයා ඊට කලින් ඉඳලා තියෙන්නේ ඒ තැනක. ඒතර කල්පනා කරලා බාන්ට ගියාට පස්සේ එතන කතා බහ කරන්නේ නැවත මේ ජීවිතය ඇත්ත පෙන්වන කාරණේ නෙවෙයි. අහපව් අන්ධකාරකින් බෙලෙලා යනවා. ඊළඟ පාර මරණයෙන් පස්සේ කොතන උපදීවිද? මේවා කල්පනා කරන්න. අපි මේ කරුණු කාරණා ඔළුවට අරගෙන අපි කල්පනා කරගන්න ඕනේ කුමක්ද? පින එපා, අරක එපා, මේක එපා, පඬිතකම් නෙවෙයි. අපි මේවයින් තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. ඒ මොකක්ද? බුදුරජාන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න. එහෙම නැත්නම් බුදුරජාන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න ඕන හේතු කාරණා කියන දේ අපේ ජීවිතය තුළ උපදවා ගන්නට අපි කවුරුත් වෙහෙසෙන්න ඕනේ. මේ ෂණය, මේ මොහොත අහිමි වුණාට පස්සේ මේ ලෝකේ නැවතත් අන්ධකාරකින් වැහිලා යනවා. අන්ධකාරකින් වැහිලා යනවා. මේක තමයි මේ ලෝකේ ඇත්ත. එහෙමනම් පින්නතුනි
අපි ඒ වගේ මෝහ අන්ධකාරකින් වැහුනොත් මොකද වෙන්නේ? ඒ මෝහ අන්ධකාරකින් වැහුනොත් මේ ලෝකයේ සත්‍යය අපිට පේන්නේ නැතු යනවා. මේ ලෝකයේ ඇත්ත අපිට පේන්නේ නැතු යනවා. මම ඒකට පොඩි කාරණයක් කියන්නම්. මේ ඊයේ දවසේ සිද්ධ වෙච්ච. ඒ තමයි මේ බොහොම වැදගත් පිරිසක්. ඒ වගේම තමයි මම හිතන්නේ නිවසේ එක පුතෙක් ශාසනය පැවිදි වෙලත් ඉන්නවා. මේ පවුලම මේ පිරිසම ඊට ඉස්සෙල්ලා වෙන ආගමක හිටපු පිරිසක්. කොහොම හරි මේ අම්මා පොතක් කියවලා දහම මේ විස්මිත අවබෝධි පොත කියවලා බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදව ගත්තා. ඊට පස්සේ මේ අම්මා බෞද්ධ වුණා. ඊට පස්සේ බාල පුතාට මේ ධර්මය ලැබුණා. ඒ පුතත් ශාසනයට පැවිදි වුණා. පස්සේ තාත්තයි ඒ ලොකු පුතත් මොකද උනේ? මේ ධර්මයේ සරණ යන්ට යෙදුණා. ඉතින් කොහොම හරි ආරංචි වෙලා මේ අපේ අසපුවේ ගම්පහ නැදුම්ගමු අසපුවේ ඒ බෝධීන් වහන්සේගේ කටයුතු කරද්දී තියෙන දුෂ්කරතා යම් දේවල් එක්ක අපි හිතන් ඉන්න වෙසක් පොයට විවෘත කරන්නට. ඉතින් ඒකෙදී විශේෂයෙන් අපි පුණ්‍යානුමෝදනා කරන්න කැමති ඊට අපකැප වෙන කාලිංග මහතා ඇතුළු පවුලේ හැමදෙනා ගෞතම වංශාන්නාංශේ ඒ වගේම අපපකාර සලසා දෙන හැම කෙනෙකුටම ඉතින් විශේෂයෙන් මේ කාලයේදී බොහෝ අයට පුළුවන්කම අවස්ථාව තියෙනවා. ඒ ගම්පහ අසපුවට සම්බන්ධ සදහැවතුන්ට ඒ අසපුවට ඇවිල්ලා ඒ කටයුතු සාර්ථක කරගන්නට යම් අපපකාර සලසා දෙන්න. මොකද ඒක මග නොනැවති ඒ බෝධීන් වහන්සේගේ කටයුතු වෙසක් පුන් පොහොව දවසක අපට නැවත ශාසනයට බාර දීමේ. ඉතින් මේ අම්මලා ආවා සිමෙන්ති කොට්ට ටිකක් අරගෙන මේ ගන්න මේ ආධාරයක් කරා. ඉතින් ඇවිල්ලා ඒ අම්මා කියා හිටිය ස්වාමින් වහන්සේ අපේ පුතා රස්සාවක් කරලා ඒකෙන් මට පොඩි මුදලක් දෙනවා මම ඒක එකතු කරා. ඒකෙන් තමයි ස්වාමින් වහන්සේ මේ සිමෙන්ති කොට්ට ටිකක් පූජා කරන්න හිතලා මේ පුතා තාත්තා මේ ඔක්කොම අද මේ ආවි කියලා. ඉතින් මේකෙදී මේ කියන්නේ ඔබ හැම දිනාට මෙතන හිතන්ට යමක්. ඊට පස්සේ මම ඉතින් ඒගොල්ලන්ට පින් අනුමෝදන් කරලා මම පොඩි කාරණයක් කිව්වා. මම ඇහුවා කල්පනා කරලා බාන්න මම අර ඔය නයිවැල ප්‍රදේශෙ වෙච්ච සිද්ධියක් කියලා මම ඒගොල්ලන්ට කිව්වා මෙහෙම කල්පනා කරන්න. ඒ මොකක්ද? ඉස්සර බෞද්ධ වෙන්න ඉස්සර අපි හිතමුකෝ තාත්තා හරි හම්බ කරලා ගෙදරට යමක් ගෙනත් දුන්නාම කෑම බීම ටික ගෙනත් දුන්නාම ළමයි අම්මලා මොකද කරේ? ඒක උයලා තම්බල ඉවර වෙලා ඒක ආහාරයට අරගෙන ආහාරට ගද්දි මොකද වෙන්නේ? මහන්සි වෙලා හරි හම්බ කරලා ගෙනත් දුන්නේ තාත්තා. හැබැයි ප්‍රශංසා කළේ දෙයයන්ාසේ තමයි දුන්නේ කියලා දැක්කා. මං ඇහුවා දැන් ඉස්සර දැක්කේ එහෙම. දැන් බුදුරජාණන් වහන්සේ සරණ ගියා. දැන් දකින්නේ ගෙදර කෑම වේල ගෙනත් දෙන්නේ නොපෙනෙන කෙනෙක් කියලාද තමන්ගේ අප්පච්චි කියලාද තමන්ගේ තාත්තද කියලා. දැන් දකින්නේ තාත්තා කියලා කිව්වා. දැන් කල්පනා කරලා බාන්න අර මහන්සි වෙලා වෙහෙස මහන්සි වෙලා ගෙනත් දීපු මිනිස්සයාට සැලකුවේ නේ. සමහර වෙලාවට සත්තුන්ගේ නම් කියලායි බෑන්නේ තාත්තට. අම්මත් බයිනෝ දරුවොත් බයිනෝ. වෙන කෙනෙකුට ප්‍රශංසා කරනවා ඔළුව නමාගෙන. නමුත් කල්පනා කළ බාන්ට මේ දැන් දකින්න ඇත්ත. මං ඇහුවා ඉස්සර දැක්කේ කොහොමද? අපේ ජීවිතේ සැප විඳීමක් ඇති වෙද්දි සැපතක් ඇති වෙද්දි අපි හිතුවේ දෙවියෝ අපේ ජීවිතේ සතුට ඇති කිරීම පිණිස යමක් දුන්නයි කියලා. අපිට දුකක් ඇති වෙද්දි කල්පනා කරේ අපිව පරීක්ෂා කරනවා අය කියලා. මං ඇහුවා දැන් එදා දැක්කේ ලෝකෙ දිහා ඔහොම. මං ඇහුවා අද කොහොමද දකින්නේ? අද අපි දකින්නේ කොහොමද? අද අපි දකින්නේ අපේ ජීවිතේ සැප විඳීම දුක් විඳීම කියන එක අපේ ජීවිතේ ඇති වෙද්දී ඒකට හේතු වෙන්නේ ඇස කන නාහි දිවකය හිතයි. ඇස කන නාහි දිවකය හිතක් නැත්තම්
අපේ ජීවිතයේ සැප දුක කියලා දෙයක් දකින්න ලැබෙන්නේ. මං ඇහුවා ඔව්ද නැද්ද? ඒ පාර කිව්වා ඔව් කියලා. එහෙනම් අපි කල්පනා කරගන්න ඕනේ බුදුරජාන් වහන්සේගේ දහම නිසා අපිට දැන් ටික ටික ඇස් පෑදුනා. මිනිස්සු ලෙඩ වෙන්නේ වයසට යන්නේ මැරෙන්නේ ඇයි? ඇස කන නාහි දිවකය මනස හටගත්ත නිසා කියලා අපි අද දකිනවා. ඉස්සර කල්පනා කරේ එහෙම නෙමෙයි. කෙනෙක් දුන්නාය කියලා කල්පනා කරේ. කෙනෙක්ගේ සැලැස්මකට අනුව සිද්ධ වෙනවායි කියලා කල්පනා කළේ. නමුත් කල්පනා කරලා බාහන්ට එදා මෝහ අන්ධකාරකින් ලෝකෙ දිහා බැලුවා. බුදුරජාණන් වහන්සේ සරණ යෑමත් සමගම දැන් මොකද වුනේ? අන්න ඇත්ත දකින්න පුළුවන් වුණා. මේ බලන්න වෙනස. මේ බලන්න වෙනස. එහෙනම් ඔබ කල්පනා කරන්න අතීතයේ එක්තරා යුගවල මේ රට ආක්‍රමණය කරලා අඳුරු දේවල් මේ ලෝකයට ලැබුණා දෘෂ්ටි විදිහට. ඒ දෘෂ්ටි නිසා ඒ දෘෂ්ටි වැළඳගෙන මේ ජීවිතේ වැරදි විදිහට බල්ලා කී දහහක් අද නිරේ ඇද්ද? පෙරේත ලෝකවල ඇද්ද? තිරිසන් ලෝකවල උපදින්න ඇද්ද? කල්පනා කරලා බලන්න. ඒ අතර මේ ඊයේ පෙරේදාර ආරංචි වෙච්ච අද මම පුළුවන්කමක් තිබුණා නම් අද මේ වීඩියෝ එකේ කොටස පෙන්වන්න මම යෝජනා කරලා තිබුණා. නමුත් ඒ අර කොපිරයිට් සම්බන්ධ ගැටලු තියෙන නිසා පෙන්වන්න පුළුවන් කමක් නැහැ. පුළුවන් නම් මේ වීඩියෝ එක හොයාගෙන බලන්න. ඔබට තේරෙවි මේක අහඹ විදිහට සිද්ධ වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක පෙර භවයත් එක්ක සම්බන්ධ සිද්ධියක් කියන එක. මේව හොඳට තේරුම් ගන්නට මේ සංසාරය ගැන අපි තේරුම් ගද්දි. පින්නතුනි එහෙමනම් අපි කල්පනා කර ගන්න ඕනේ මේ ලෝකේ දිහා බලද්දි ඇස් අන්ධ වෙන විදිහට බැලීමකුත් තියෙනවා. මේ ලෝකේ දිහා බලද්දි ඇස් ඇරෙන විදිහට බැලීමකුත් තියෙනවා. එහෙනම් මේ චතුරාර්ය සත්‍ය මේ සත්‍ය දකින්න නම් එයාට තියෙන්න ඕනේ වාසනාවන්ත ජීවිතයක්. ඒ ජීවිතය තමයි මේ මනුස්ස ජීවිතයක් තියෙන්න ඕනේ. එක්ක දෙවියෙක් වෙන්න ඕනේ. එක්ක බබෙක් වෙන්න ඕනේ. එහෙමනම් පින්නොතුනි මේකට බලපාන්නේ මොකක්ද? පිනයි. ඒ නිසා මේ පින ගැන චූටි කාරණයක් කියලාම මේ ධර්ම දේශනාවේ තියෙන කාරණේ අපි ඉගෙන ගමු. පින්නොතුනි බොහොම ලස්සන කාරණයක් මේක. ඒ තමයි මේ සමහර අවස්ථා තියෙනවා සූත්‍ර පිටකයේ සූත්‍ර අතර මේක බොහොම ස්වල්පයක්. යම් සූත්‍ර දේශන අද යම් පුංචි දේශනා ගිලිහි ගියේව දකින්න ලැබෙනවා. ඒ වගේම තමයි මේ මිලිඳු රාජ ප්‍රශ්නෙත් ඔබ සමහරවට මිලිඳු රාජ ප්‍රශ්නේ අහන්න ඇති පහුගිය කාලවල මම හිතන්නේ ගිලිහිච්ච කොටස් තියෙනවා. යම් කාල පරිච්ඡේදවල යම් සිද්ධි නිසා හෝ යම් කාරණා නිසා ගිලිහිච්ච යම් කොටස් තියෙනවා. ගොඩාක් නෙමෙයි යම් දෙයක්. ඒතර ඔය නෙත්තිප්පකරණේ සඳහන් වෙන සූත්‍ර පාඨ ගත්තාම ඒ කාලේ හිටපු රහතන් වහන්සේලා ඒ සූත්‍ර කොටස් දරාගෙන ඉඳලා තියෙනවා. නමුත් මේ පාඨය අපි ගද්දී ඔය වටංශක කියන සිද්ධිය සඳහන් කරද්දී ඒකේ කුද්දක නිකායේ කොතනද කියලා අපිට හොයාගන්න අද දකින්න නෑ. නමුත් එදා තිබිලා තියෙනවා. නමුත් එදා ඒ ලියවිච්ච ග්‍රන්ථවල යම් සූත්‍ර කොටස් එදා පරිහරණය කරපු යම් කොටස් ඇතුළත් වෙලා තියෙනවා. මේක ඊටාම ස්වල්ප කොටසක් තමයි හිම වෙලා තියෙන්නේ. මිලිඳු රාජ ප්‍රශ්නෙත් එහෙමයි. එතකොට ධර්ම ප්‍රදීපිකාව කියන උතුම් ග්‍රන්ථයේ මේ මිලිඳු රාජ ප්‍රශ්නේ අපූර්ව කොටසක් අහන්න කරන්ට ලැබෙනවා. මම හිතනවා මේක සදහැවත් බෞද්ධ හැම කෙනෙකුටම සද්ධාවන්ත කෙනෙකුට හරි වටිනවා. ඒ වගේම අපේ බෝධීන් වහන්සේට අපෝපකාර සලසා දෙන හැම කෙනෙකුටමත් තුටුසිත පහන් සිත් උපදව ගන්නට කාරණේකුත් වේවි. මේ පින ගැන මේ චේතනාව බද්ධ වෙච්ච පින ගැනයි මේ කියන්නේ. මිලිඳු රජුරු නාගසේන ස්වාමීන් වහන්සේගෙන් අහනවා හරි අපූර්ව ප්‍රශ්නයක්. අහනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ ඔබ වහන්සේලා කියනවා නේද? ඔබ වහන්සේලා කියනවා නේද? බෝධීන් වහන්සේගෙන් ගිලිහි වැටෙන පත්‍රයක් ගෞරවයෙන් යුතුව බැහැර කළොත් බොහෝ කුසල් රැස් වෙනවා කියලා ඔබ වහන්සේලා කියනවා නේද කියලා ඇහුවා.
ඒතර නාගසේන ස්වාමීන් වහන්සේ කියා හිටිනවා මිලිඳු රජතුමනි ඔව් බොහෝසේ පින් රැස් වෙනවා. රජතුමනි සමහර විට ඒක සක්දෙව් පදවිය ලැබීම පිණිසත් හේතු වෙන්න පුළුවන් කිව්වා. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මේ දන් දෙද්දි දන් දුන්නා කියලා ඔක්කොම තුසිත යන්නේ නැහැ. ඇයි ඒ දන් දෙන්න 10 දිනක් ගිහිලා සංඝයාට 10 දින එකතු වෙලා එක එක වෑංජනේ පූජා කළා වුණත් ඒ දානි පූජා කරනාගේ ශ්‍රද්ධාව, සීලය, අවබෝධය ආදී ධර්මතා මත ඒ පින බලවත් වීම වෙනස් වීම තියෙන්න පුළුවන්. ඒ නිසා දැන් මෙතනදී මේ නාගසේන ස්වාමීන් වහන්සේ කියා හිටියා ඔව් බෝධීන් වහන්සේගේ පත්‍රයක් ගෞරවයෙන් යුක්තව බැහැර කරයිද ගිලිහි වැටුණු ඔහු බොහෝසේ පින් රැස් වෙනවා වගේම කුසල් රැස් වෙනවා වගේම මේක සක්දෙව් පදවිය පිණිසත් හේතු වෙන්න පුළුවන් කිව්වා. එතකොට මිලිඳු රජුරෝ කොහොමද සැකින් බලන කෙනානේ? ගැහුවා හින්ට් එකක්. නාගසේන ස්වාමීන් වහන්සේට කියා හිටියා ස්වාමීනි එහෙමනම් ඉතින් බෝධීන් වහන්සේගේ පත්‍ර සියල්ලමයි කොළ අතු මුල් අතු ඉතිරිකිලි කඳයි මේ සියල්ලම බැහැර කළොත් එහෙම මහ පිනක් රැස් වෙයි නේද කියලා කිව්වා. බාණ්ඩ මේ රජ්ජුරුව කියපු කතාව හින්ට් එකක් ගැහුවා. එතකොට නාගසේන ස්වාමීන් වහන්සේ කියා හිටිය රජතුමනි හොඳයි. මම ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහන්න උත්තර දෙන්න. හා කිව්වා. ඔබේ කොණ්ඩේ කපන කර්ණවැමියා ඉන්නව නේද කියලා ඇහුවා. කර්ණවැමියා කියන්නේ කොණ්ඩේ කපන කෙනා. ඔව් කිව්වා. ඒ කර්ණවැමියා ඔබතුමාගේ කොණ්ඩේ කැපුවොත් හොඳට කොණ්ඩේ කපලා රවුල කැපුවොත් මොකද කියන්නේ? ඔබට දැනෙන දේ කාරණේ කොයි වගේ එකක්ද? ආපු මම බොහොම සතුටුයි කිව්වා. මගේ කොණ්ඩේ හොඳට කපලා රවුල කපලා පොඩි මසාජ් එකක් එහෙම දුන්නාම මට බොහොම සතුටක් දැනෙනවා. එතකොට මං කර්ණවැමියට තුටු පඳුරු බත් වැටුප් මං හොඳට සලකනවා මිනිස්සුන්ට කිව්වා. බොහොම හොඳයි රජතුමනි. ඉතින් රජතුමනි කර්ණවැමියා කල්පනා කරනවා මෙහෙම. රජුරුවන්ගේ කොණ්ඩේ කපපු හින්දානේ මට මේ බත් වැටුප් ඒ වගේම තමයි මෙච්චර සැලකිලි සම්මාන පඩිනඩි මේ හොඳට ලැබුණේ රජුරුවන්ගේ කොණ්ඩේ කපපු හින්දා. ඊළඟ පාර කර්ණවැමියා දැලිපිහි අරගෙන මොකද කරන්නේ රජුරුවන්ගේ හිස මුඩු කරලා දානවා. තට්ටි ගාලම දානවා. කේස් රවුල් ඔක්කොමත් එක්කම බාලා සම්පූර්ණ මුඩු හිස ඇති කෙනෙක් බවට පත් කරනවා. තට්ටෙම ගාලා දානවා. රජතුමනි එහෙම කරොත් ඔබ මොකද කරන්නේ? තුටු පඳුරු දෙනවද කියලා ඇහුවා. බත් වැටුප් හොඳට සලකනවද ඇහුවා. රජුරුව කිව්වා එහෙම වුණොත් එහෙම ඕකව මං ඉතුරු කරන්නේ කිව්වා. හිස ගසලා දානවා කිව්වා. දැඩි දඬුවම් රාජ උදහසට ලක් වෙන්න හේතුවක් කියලා කිව්වා. රජතුමනි ආන් ඒ වගේ තමයි කිව්වා. යම් කෙනෙක් බෝධීන් වහන්සේ ගිලන් වෙලාද ඒ බෝධීන් වහන්සේගේ වැගිරෙන ශ්‍රාවයක් වෙන්න පුළුවන් ගෞරවයෙන් බැහැර කරයිද ගිලිහි වෙන පත්‍රයක් ගෞරවයෙන් බැහැර කරයිද ඔහු බොහෝසේ පින් රැස් කරගන්නවා. යම් කෙනෙක් ඒ බෝධීන් වහන්සේට දුෂ්ට සිතින් නියසිලින් පහරක් එල්ල කරයිද ඒ කෙනා බොහෝ පව් රැස් කරගන්නවා කියලා රජතුමනි ඔබ මතක තියාගන්න කිව්වා. මේ බාණ්ඩ රජ්ජුරුවන්ගේ කොණ්ඩේ කපලා කර්ණවැමියා හොඳට බත් වැටුපුත් ලැබුවා. ඒක හරියට කළොත් රජ්ජුරුවෝ ගැන දුෂ්ට හිතකින් තට්ටි ගාලා දැම්මා. එතකොට හිස ගහලා දාගන්න වෙන සිද්ධියකටම මූණ පාන්නටත් සිද්ධ වුණා. එහෙනම් මේ බුද්ධ ශාසනය ගැනත් අපි ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් වාසය කරන්න ඕනේ. පින්වතුනි එතනදී මේ කියා හිටියේ මොකක්ද? අපිට මේ බෝධීන් වහන්සේට සැලකීමේදී ඒසා විපාකයක් ලැබෙන්න හේතුව බෝධිය දකිද්දී අපිට මතක් වෙන්නේ වෙන දෙයක් නෙවෙයි. ගෙදරක රඹුටන් පැලයක් කොස් පැලයක් දකිද්දී මතක් වෙන්නේ සීයා ඉන්දුවා, ආච්චි ඉන්දුවා, අපේ අම්මලා ඉන්න කාලේ ඉඳපුවා කියලා මතක් වෙනවා. නමුත් පින්නතුනි ඒක අපිට සුගතිය යන්න හේතුවක් වෙන්නේ නැහැ. හැබැයි බෝධීන් වහන්සේ දකිද්දී අපිට සිහිපත් වෙනවා ඒ බුදුරජාණන් වහන්සේ රාගයත්, ద్వේෂයත්, මෝහයත් දුරු කළා සසරින් එතර වුණේ මේ බෝධියට පිට දීලායි කියලා. බුදු ගුණ සිහිපත් වෙද්දී ඒ රැස් වෙන පින අතිශයින්ම බලවත් එකක් වෙනවා. අන්නේ විදියට රැස් කරගන්න පින පින්වතුනි අපිට සංසාරයේ අපි කරන ප්‍රාර්ථනාවත් සමග අපිට ඒක පිහිටක් උපකාරක ධර්මයක් වෙනවා. සීලාදී ගුණධර්ම බාධාවකින් තොරව පුරුදු කරගන්න.
චිත්ත සමාධිය ප්‍රඥාව දියුණු කරගන්න චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. පින්නතුනි අද අපි ඉගෙන ගන්නේ ඒ විදිහට පිනකින් ලැබපු ජීවිතයක් තුලින් ඒ බුදුරජාණන් වහන්සේ නමක් ගැන අහන්න ලැබිලා මේ ජීවිතය ගැන තේරුම් අරගෙන මේ මග දියුණු කර ගැනීමක් ගැන. මේ දේශනාවේ නම සංයෝජනීය සූත්‍රය. මේ දේශනාව කියනවා ද්වේමේ භික්ඛවේ ධම්මා. පින්වත් මහණෙනි ධර්මතා දෙකක් දකින්ට ලැබෙනවා. කතමේ ද්වේ. ඒ කුමක්ද ඒ කාරණා දෙක? ඒ ධර්මතා දෙක කුමක්ද? යාච සංයෝජනීයේසු ධම්මේසු අස්සාදානුපස්සිතා. ඒ කියන්නේ මේ බැඳීම ඇති කරවන ධර්මයන් කෙරෙහි ආස්වාදයේ ඇති වෙන ආකාරයට බැලීම. මොකක්ද ඒ කාරණේ? බැඳීම ඇති වෙන දේවල් කෙරෙහි ආස්වාදයේ ඇති වෙන විදිහට බැලීම. ඒ කියන්නේ ඒ ගැන හිත ආසාවෙන්, තෘෂ්ණාවෙන්, සතුටින්, ආස්වාදයෙන් බැඳිලා යන විදිහට බැලීමක් ලෝකේ තියෙනවා. මේක පළවෙනි කාරණේ. ඒක නම් කොහොමත් අපි බල ඉන්නේ මේ විදිහට. ඒ හින්දා ඒකේ 아무තු වෙනසක් නැහැ. ඒ නිසායි අපි සංසාරේ මේ ගමන යන්නේ. ඊළඟ කාරණේ තමයි යාච සංයෝජනීයේසු ධම්මේසු නිබ්බිදානු පස්සිතා. ඒ බැඳීම ඇති වෙන දේවල් කෙරෙහි අවබෝධයෙන් යුතුව කලකිරීම ඇති වෙන විදිහට බැලීම. ඒ කියන්නේ තණ්හාව නැති වෙන විදිහට, යමකට ඇල්ම නැති වෙන විදිහට බැලීම. යමකට ඇල්ම, තෘෂ්ණාව නැති වෙන විදිහට බලන්න නම් ඇත්ත දකින්න ඕනේ. ඒ ගැන එයාට ඇති වෙන්න ඕනේ අවබෝධයක් ඇති වෙන්න ඕනේ ඒ දේ ගැන. ඒතර මෙතනදී මේ සංයෝජන කියලා කියන්නේ මොකක්ද? සංයෝජනයක් කියලා කියන්නේ පින්නතුණි ගැට ගැසිල්ලක්. ඔය සරුංගල් අරිද්දි නූල් පැටලෙන්නේ. එතකොට අම්මලා රෙදි මහා ඉද්දි මැෂින් එකේ නූල් බෝලේ වැටිලි ඉවර වෙලා ඒක පැටිලා යන්නේ නේද? මේ විදිහට ගැට ගැහෙනවා. එමනම් මේ සංයෝජනයක් කියලා කියන්නේ අපි ලෝකෙ දිහා බලන විදිහක්. අපි මේ ලෝකෙ දිහා බලන ක්‍රමයක්. එහෙනම් මේ ලෝකෙට ගැට ගැහෙන්නේ මොකක්ද? මේ ලෝකෙට ගැට ගැහෙන්නේ අපේ හිත. අපේ හිත තමයි පැටලෙන්නේ. අපේ හිතෙන් තමයි මේ ලෝකේ දිහා එක එක විදිහට බලන්නේ. එහෙනම් මේ හිත පැටලෙන විදිහට බැලුවේ මොනවා ගැනද? මේ හිත පැටලෙන විදිහට බලන්නේ මොනවා ගැනද? මේ ඇහැ ගැන. ඇහැට පේන ලෝකෙ ගැන. ඒතර මේ ඇහැ ගැන, ඇහැට පේන ලෝක ගැන කොහොමද බලන්නේ? මේ කන ගැන, කන්ට ඇහෙන ශබ්ද ගැන, මේ නාහය ගැන, නාහයට දැනෙන ගඳ සුවඳ ගැන, මේ දිව ගැන, දිවට දැනෙන රස ගැන, මේ කය ගැන, කයට දැනෙන පහස ගැන, මේ හිත ගැන, හිතට දැනෙන අරමුණු ගැන. ඒතර අපිට ආයතන කිව්වම කීයක් තියෙනවද? 6ක් තියෙනවා. මොනවද මේ 6? ඇස, කන, නාසය, දිව, කය, සිත. එතකොට අපි ඉපදුනාට පස්සේ මේ සිත, මේ දකින අහන මේ ලෝකෙට අපි නොදන්න වුණාට හරි අපූර්ව ක්‍රමයකට ගැට ගැහිලා යනවා. මෙන්න මේ හිත මේවට ගැට ගැහිලා යනවා කියලා අපි අවබෝධ කරගත්තොත් එහෙනම් එයාට අවස්ථාවක් තියෙනවා මේ ගැටේ ලියන්න. මේ ගැටේ ලියන්නේ කවුද?
සීලේ පිහිටපු කෙනා. සීලේ පිහිටපු ප්‍රඥාවන්ත කෙනා මේ ගැටේ ලෙහන්න පටන් ගන්නවා. මේ ගැටේ ලෙහන්න පටන් ගන්නවා. එතකොට මොනවද මේ හිතින් මේ ලෝකෙට කොහොමද ගැට ගැහෙන්නේ? පළවෙනි එක තමයි සක්කාය දිට්ඨිය. සක්කාය කියන්නේ ස්වකීය කියන එකනේ. එහෙනම් ඒ කියන්නේ මම, මගේ, මගේ ආත්මය, මම කියන අදහසක් අපේ හිතේ තියෙනවා. ඔබ වුණත් බලන්න පොඩ්ඩක් ඔය ඉන්න වාඩි වෙලා ඉන්න ගමම්ම ඒක ඇත්තද බොරුද කියලා බලන්න. මම කියලා අල්ලගත්ත බැඳිච්ච දෙයක් තමන්ගෙන් අහිමි වෙනවා කියන කාරණෙත් හිතන්න අකමැති නේද කියලා බලන්න. ඔබ වාඩි වෙලා ඉන්න තැනම බලන්න වාඩි වෙලා ඉන්න පුටුව කාගේද කියලා. එතකොට කියයි මගේ. මේ ගේ මගේ. දරුවෝ මගේ. ස්වාමියා අනුන්ගේද නෑ. ඒත් මගේ. බිරිඳ මගේ කියයි. කුසියේ තියෙන ඒවා, ෆ්‍රිජ් එක, බඩු මුට්ටු ටික, කනකර, කරාබු මේවා මට අම්මා දීපුවා. ඒතර කල්පනා කරලා බාන්ට අර මම කියන හැඟීමෙන් අපි අල්ලගත්තු කොච්චර දේවල් තියෙනවද? මේ ඇස, මේ කන, මේ නාහි, මේ දිව, මේ කය, මේ හිත කාගේද? මගේ කියනවා. නමුත් කල්පනා කරලා බාන්න අර නයිවල වේයන්ගොඩ නයිවල අර දරුවා එයාව බලන්න යන්න ඒ ගෙවල් වලට ගිහලා කරදර කරන එක නෙමෙයි කරන්න ඕනේ. මේ සිද්ධිය විතරක් තේරුම් ගන්න. දැන් නම් සෑහෙන කරදරයක් ඇති මේ සිද්ධිය එලිදරව් කරාගත්තට පස්සේ. ඒ දෙමව්පියන්ටත් බයක් ඇති වෙනවා මේ දරුවෝ හොයාගෙන ආවොත් පෙර ජීවිතයේ අම්මලා එහෙම නිකමට හරි ඇමරිකාවේ හරි ඉන්දියාවේ හරි ඉඳලා. එතකොට ඒගොල්ලන්ට බැඳිලා ගියොත් එතකොටත් ලොකු බයක් ඇති වෙන්න පුළුවන්. ලොකු බයක් ඇති වෙන්න පුළුවන්. එතකොට කල්පනා කරලා බලන්න ගිය ආත්මේ කෙස් ගහක්වත් මේ ජීවිතේට අරන් ආවද? ගිය ආත්මේ හරහම්බ කරපු කිසි දෙයක් මේ ජීවිතේට අරන් ආවද? ඒ ළමයා නෑ. නමුත් කල්පනා කරලා බලන්න අපිට පේන්නේ නැති සිත අපේ හිතක හට ගන්නා චේතනාව බලන්න නැවත ජීවිතයක් සකස් කළ දෙන්න හේතුවක් වුණා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පුනර්භවය ඇති කිරීම පිණිස මේ තෘෂ්ණාව හේතු වෙනවා කියලා දේශනා කළේ ඒකයි. දැන් බාණ්ඩේ දරුවගේ පෙර පුරුදු බුදුරජාණන් වහන්සේ වුණත් එක්තරා අවස්ථාවක අර සමහර වෙලාවල් වලට කියා හිටිනේ දේවදත්තගේ වෛරයෙන්නේ සසරින් එන ඒවා. රාහුල ස්වාමීන් කීකරුකම සසරේන ඒවා. යසෝදරාවගේ බැඳීමත් සසරින් එන පුරුදු. ඒක නෝන කෙනෙකුයි මහත්තයෙකුයි පාරේ යනවා. යද්දී කෑම පාර්සලයක් දුන්න මේ දෙන්න බඩකින් යාවේ. කෑම පාර්සලයක් මගේ මේ දෙන්න දැකලා දුන්නා. මහත්තයා කරපු වැඩේ ඔහේ පිටිපස්සෙන් පොඩ්ඩක් එන්න මේ ඉස්සරහින් යන්න මම පිටිපස්සේ හිමි සැරෙන්නම් කියලා බත් මුල තනියෙන් කෑවා. තනියෙන් කෑවා. ඊට පස්සේ මේ නෝන ඇහුවා කෝ බත් මුල අනේ අර මනුස්සයා බොරුකාරයෙක්ද කොහෙද මේ බත් එකක් කියලා බොරුවන්නේ කරලා තියෙන කිව්වා කිසි දෙයක් දුන්නේ නැහැ කිව්වා. අර නෝනගේ හිතේ හරි වේදනාවක් ඇති වුණා. ඔය වගේ තව සිද්ධියක් තියෙන එක දවසක් එක නෝන කෙනෙක් අහන බුදුරයන් වහන්සේ කාලේ මේ ඔයා රජ වුණොත් මට මොනවද දෙන්නේ? උඹට දෙන්නම්කෝ බං කිව්වා. මෙහෙම කිව්වා. අර නෝනගේ හිත කඩා කොච්චර මිනිස්සු ඔහොම ඉන්නවද? ඔහොම ඉන්නවද? සමහරවිට කාන්තාවන්ගේම දුර්වලතාව කිව්වට ඉතින් කාන්තාව විතර නෙමෙයි පිරිමිත් ඉන්න ඔය වගේ අයියලා. එතකොට දැන් මේ දෙන්නම ඇවිල්ලා සවැත් නුවර ජේතවනාරාමයට ඇවිල්ලා එතන තිබුණා පින්තාලියක් එතනින් වතුර බොනු. බුදුරයන් වහන්සේ දැක්ක මේ දෙන්නව ජෝඩුව. වෙච්ච දේත් බුදුරයන් වහන්සේ දැක්කා. දිවසින් දැක්ක බුදුරයන් වහන්සේ. ඒ දැකලා මේ දෙන්නා දැන් දැක්ක බුදුරයන් වහන්සේ. බුදුරයන් වහන්සේ දැකලා බුදුරයන් වහන්සේ ගාවට ඇවිල්ලා වැඳා. වැඳපු වෙලාවේ බුදුරයන් වහන්සේ ලස්සනට කාරණේ මතු කළා. අර නෝනගෙන් ඇහුවා බුදුරයන් වහන්සේ මේ උපාසිකාව දුව ඔබගේ මහත්ය ඔබට හොඳට සලකනවා ඇති නේද කිව්වා. ඔය වගේ ඇහුවොත් එහෙම අද නෝනලා කියයි රෙකෝඩ් එක මං හිතන්නේ පොත් 10ක් 20ක් ලියා ගන්න ඒව විස්තර කියයි නෝනලා ටික මහත්තුරු ගැන. ඒ වෙලාවේ අර නෝනත් මොකද කණී ඔව් ස්වාමීනි බලන්න මම මෙයාට කොච්චර ආදරෙන් සැලකුවත් අද බත් මුල මෙයා තනියෙන් කෑවා කිව්වා. මට එක බත් කටක් දුන්නේ නැහැ කිව්වා. ඒ වගේම මේ රජු වුණ දවසට මෙහෙමයි කියලා ඇහුවාම මොකද කළේ? උඹට දෙඤ්ඤංකෝ කියලා කිව්වා. බුදුරජාණන් කිව්වා මෙයා මීට ඉස්සෙල්ලත් ওই වැඩේම කරලා තියෙනවා.
පස්සේ මේ ප්‍රශ්නේ විසඳලා දුන්නෙත් මමමයි කියලා බුදුරයන්සේ ධර්මයේ කිව්වා. දැන් බලන්න එදා ඒ සසරි වෙච්ච පුරුදු මේ හිතක තියෙන විදිය බලන්න. ඒ සිද්ධිය අතීතයට සම්බන්ධයි කියලා මිනිස්සු දන්නේ නැහැ. නමුත් බාණ්ඩ අර නයිවල වේයන්ගොඩ ළමයා බලන්න. එයා ඉස්සෙල්ලා කරපු වෘත්තිය ඊට අදාළ දේවල් සම්බන්ධව අද කතා කරනවා. ඒතකොට එයාට පෙර ජීවිතේ යම් සිද්ධි ටිකක් මතකයි. තව අවුරුද්දකින් දෙකකින් ඕක අමතක වෙනවා. ওই භාෂා ටිකත් එයාගෙන් ගිලිහී යන්න පුළුවන්. හැබැයි මේ භාෂාවන් ඉගෙන ගදියා වේගෙන් ඉගෙන ගන්නත් පුළුවන්. කල්පනා කරලා බාහන්ට පෙර සසරේ පුරුද්දක් තියෙනවා. එහෙනම් අපිට කොච්චර ඒවැද්ද? අපි මේ ලෝකෙට යක්කුන් අතර ඉඳලා ඇවිල්ලා. ඒකනේ සමහර අයට යක්ෂ ගතිනේ තියෙන්නේ. කේන්ති යනවා, පුප්පනවා, ගසනවා, ඊට පස්සේ සැරයි, දැඩි, හොඳක් තියෙනවා, නරකක් තියෙනවා, ඒ වගේ ඉන්නවා. සමහරට කියන්න බෑ යක්ෂ ලෝකෙන් ආවද කියලා. සමහර අයට තියෙන්නේ මොනවද? පෙරේත සමහර ලාවට මේ ලෝක වලින් ආවට පස්සේ මේ ගති ලක්ෂණ සමහර අයට තියෙන්න පුළුවන්, පුරුදු තියෙන්න පුළුවන්. එහෙමනම් කල්පනා කරගන්න මොකක්ද අර මේ ලෝකයේ ඇහෙන් කනින් දකින්න ලෝකේ මම කියලා මේ සත්‍යය ග්‍රහණය කරගන්න. ඒතරේ මම කියන ග්‍රහණය අපේ මනසේ තියෙන්නේ කුමක් නිසාද? ආසාවත් එක්ක තියෙන එකක්. ආසාවක් ඇති වෙච්ච දෙයක් බලන්න කඩේකට ගිහිල්ලා ආසාවක් ඇති වුණොත් ඔරලෝසුවකට සල්ලි දීලා ගත්තා. දැන් ඒ ඔරලෝසුව කාගේද? මගේ. අනිත් ඔරලෝසුව උගේ. කාගේද? කඩේ අයගේ අයිතිකාරයාගේ. ඒතර බාණ්ඩාර ආසාව ඇති දේ අල්ලගත්තට පස්සේ ඒක මගේ කියලා ග්‍රහණය කරගත්තා. එහෙනම් අවබෝධ කරගන්න තියෙන්නේ මනසක මෙවන් ක්‍රියාවලියක් තියෙනවා කියලා. මේකට කියව සක්කාය දිට්ඨිය. ඊළඟට කියනවා විචිකිච්ඡාව කියලා කියන්නේ සැකින් බැලීම. දැන් බුදුරජාන් වහන්සේ හේතුඵල දහම පටිච්චසම්පාදේ නැවත ඉපදිනවා කිව්වම කොහේ තියෙන ඒවා දහන. පිනපව ගැන කිව්වම කොහේ තියෙන ඒවද? චේතනාව ගැන හුවා අනේ විකාර කියන. නමුත් බාන්න මේ ජීවිත සිද්ධීන්. ඒතර මිනිස්යා තුළ තියෙන මූලික දෙයක් තමයි මේ හිතක සැකේ තියෙනවා. සැකේ තියෙනවා. සත්‍ය සමහරට දකින්න බෑ. එහෙනම් මේ සැකේ කියන දේ මුල් කරගෙනත් මේ ලෝකෙට ගැට ගැහිලා යන. දැන් ගෙවල් වල නෝනල මහත්තයලා රණ්ඩු අල්ලන්නේ සැකල්ලලා. Tamanට ස්වාමියා අහිමි වෙයි වෙන කෙනෙක් දිහා හැරලා බැලුවද හවස් වෙද්දි ලෝක යුද්ධ ගෙදර. ඒකත් එක්තරා සැකයක් තමයි. තෙරුවන් ගැන සැකේ තියෙනවා. මේ මනුස්ස හිතක තියෙන ස්වභාවයන්. මේවා මුල් කරගෙන මානසික රෝග තත්ත්වයන් ඇති වෙනවා. මේ එක සංයෝජනයක්. ඒ වගේම තමයි සීලවරත. සීලවරත කියලා කියන්නේ ඔය ඉන්දියාව වගේ සමාජවල වල ඔය ජ්‍යොතිෂමය දේවල් විවිධ දේවල් මුල් කරගෙන සමහර ලාවල් වලට රකින්න විවිධ ව්‍රත තියෙනවා. සුනක ව්‍රත, බලු මේ සත්තු වගේ හැසින විදිහි මේ දේවල් ඔය නිගණ්ඨ පිරිස් විවිධ ආජීවකයන් තුල තියෙන. මේවට කියනවා සීලබ්බත පරාමාස කියලා. සීල ව්‍රත කියලා. ඒ වගේම තමයි අපිට තියෙන දෙයක් තමයි රාගය කියන එක. අපිට තියෙනවා ද්වේෂය කියන එක. ඒ වගේම තමයි අපිට චිත්ත සමාධීන්ට බැඳීම් එක්ක උපදින දේවල් තියෙනවා. ඒ වගේම චතුරාර්ය සත්‍ය නොදකීම කියන දේවල් තියෙනවා. එතකොට මේ සංයෝජන 10ක් ගැන කියවෙනවා. ඉතින් අපිට මේ ඔක්කොම ඔබට මේ වෙලාවේ කියා දෙද්දි කාලය ගැන ගැටලුවක් එනවා. නමුත් චූටි කාරණා ටිකක් කියන. දැන් අපි කාම රාග කියලා කියනවා. පටිග. ඒතර කාම රාග කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහසට තියෙන බැඳීම. පටිගය කියලා කියන්නේ මේ අපේ තියෙන මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ගැන අකමැත්ත කියන එක. අපි චුට්ටක් ඒක පස්සේ කතා කරනවා. රූප රාග, අරූප රාග කියලා කියන්නේ සමාධියට බැඳීමක් එක්ක ආසාවෙන් බැඳීම කියන කාරණේ. ඒ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යාන කියන වලින් ලබන අත්දැකීම්, ඒවයින් ඇතින සැප විඳීම්, මේවට හිතේ බලවත් ආසාව තියෙනවා. කාමයන්ට නෙමෙයි, මේ සමාධියට. ඒවා රූප රාග කියනවා. අරූප රාග කියලා කියන්නේ හතරවෙනි ධ්‍යානෙන් පස්සේ ඇති වෙන ස්වභාවයන්ට ඇති වෙන බලවත් ආසාව. ඊට රූප රාග, අරූප රාග, මාන්නි. මාන්නේ නම් කොහොමද අඳුරගන්න ලේසින්? උද්ධච්ච, අවිජ්ජා. එතකොට මේ හිතක තියෙන විසිරෙන ස්වභාවයන් සහ ඒ වගේම තමයි චතුරාර්ය සත්‍ය නොදැනීමට කියන අවිද්‍යාව කියලා. එතකොට අපේ මේ හිතක තියෙන පැටලිල්ලක් මේ. මෙන්න මේ පැටලිල්ල අපි ලියා ගත යුතුයි. එතකොට මේ පැටලිල්ල අපේ හිතේ තියෙනවා කියන බුදුරජාණන් වහන්සේ මොකද්ද? අර බැඳෙනී යන දේවල් ගැන අපි ආස්වාදින් බල ඉන්නවා.
දුවා දරුවෝ ගේ දොර ඉඩකඩම් වතු පිටි අතීතයේ පරම්පරාව වාසකම මේවත් එක්ක එල්ලීගෙන මේවා ගැන කතා කර කර මේවටම බැඳෙනවා. ෆෝන් එකට අරවට මෙව්වට මෙහෙම බැඳීම් මනුස්සයගේ තියෙන එක. ඒතර කල්පනා කරලා බාන්න මේ විදිහට කල්පනා කරන්න මමත්වයත් සමග අර සියලු දේවල් වලින් ගැට ගැහෙනවා. ඊට පස්සේ පීඩා ප්‍රශ්න කියාගන්න බැරි ප්‍රශ්න මේ ඔක්කොම අපේ ජීවිතවල තියෙනවා. ගොඩනැගිල්ලක් හදාගන්න ගියත් ප්‍රශ්න. ආයතනයක පිරිස 3-4 දිනා වැඩකට යෙදුවා මෙන්න මරා ගන්නවා. හිතමනාපක මට අරයත් එක්ක වැඩ කරන්න බෑ කියනවා. මෙයා එනවා නම් වැඩ කරන්නම් කියනවා. මේ මොනවා හින්දාද? එතනත් ඒ කාමයේ නිසා උපදින අර්බුදයක් තියෙන්නේ. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මේ අපේ මනසක ස්වභාවය අපි තේරුම් ගන්න ඕනේ. මේ ඇස ඇහැට පේන ලෝකේ, කන කන්ට හෙන ශබ්ද කියන ලෝකේ, නාහි නාහිට දැනෙන ගඳ සුවඳ, දිව දිවට දැනෙන රස, කය කයට දැනෙන පහස, හිතට දැනෙන අරමුණු කියන ලෝකෙට මේ හිතක බැඳිච්ච ස්වરૂපේ. ඊළඟ කාරණේ තමයි ඊළඟට කියා දෙනවා බුදුරජාණන් වහන්සේ මේ බැඳී යන කාරණා කෙරෙහි අවබෝධයෙන් යුතුව කලකිරෙන විදියට දැකීමක් තියෙනවා. පින්වතුනි ඒකෙන් තමයි ගැලවෙන්නේ. අපි තේරුම් ගන්න ඕනේ බෝසතාණන් වහන්සේ සංසාරේ හිව්වේ රාගය නැති කරන්න ක්‍රමයක්. බෝසතාණන් වහන්සේ සංසාරේ පෙරම් පුරමින් සොයන්නේ ද්වේෂය නැති කරන විසඳුමක් මේ ලෝකේ තියෙනවද කියලා. බෝසතාණන් වහන්සේ සංසාරේ පුරාවට පෙරම් පුරමින් සොයන්නේ මෝහය නැති කරන්නට මේ ලෝකේ ක්‍රමයක් තියෙනවද කියලා. මේ ක්‍රමයේ සොයාගෙන යන්නේ. උන්වහන්සේ බුද්ධත්වයේ ලබන ජීවිතය ලබද්දී යශෝදරාව, රාහුලයන්, ඒ වගේම තමයි තමන්ගේ සුද්ධෝදන රජුගේ පියාණන්, ඥාති පරම්පරා ගේදොර මේ සියලු දේ අත්හරින්නේ මේ රාග ద్వේෂ මෝහ නැති කරන්නට, මේ අර්බුදේ නැති කරන්නට මේ ලෝකේ උපායක්, මේ ලෝකේ ක්‍රමයක්, මේ ලෝකෙතල සැඟවිලා තියනවාද කියන කාරණේ හොයන්නයි. ඒතකොට මේ කැපවීම කරන්නේ පාරිශුද්ධ වූ දෙයක් පිණිසයි. පාරිශුද්ධ වූ දෙයක් පිණිස තමයි මේ කැපවීම කරන්නේ. ඒතර මෙතනදී කියනවා ලස්සන කාරණයක් අපි ඒ තමයි මේ කියනවා මේ බැඳීම ඇති කරන ධර්මයන් කෙරෙහි ආස්වාදය ඇති වෙන විදිහට බලද්දි කරද්දී මොකද වෙන්නේ? රාගං නප්ප ජහති. රාගය දුරු වෙන්නේ. ද්වේෂය දුරු වෙන්නේ. මෝහය දුරු වෙන්නේ. රාගය ප්‍රහාණය වෙන්නේ. ද්වේෂය ප්‍රහාණය වෙන්නේ, මෝහය ප්‍රහාණය වෙන්නේත් නැහැ. එහෙනම් මේ රාග ද්වේෂ මෝහ ප්‍රහාණය නොවි, නිදහස් නොවි එයාට ඉපදීමෙන් නිදහස් වෙන්න බෑ. අන්න ඉපදුනා. අහපව මතක් කරනවා මොකේද අර නයි වෙල සිද්ධිය. අන්න නැවත ඉපදීමෙන් එයා නිදහස් වෙන්නේ කියනවා. නැවත ඇස කන හැදෙනවා. වයසට යෑමෙන් නිදහස් වෙන්නේ, මරණයෙන් නිදහස් වෙන්නේ, ශෝකයෙන්, වැළපීම්, දුක් දුම්නස් වලින් එයා නිදහස් වෙන්නේ කිව්වා. ප්‍රශ්නේ හිම්මමයි. ඊට පස්සේ දේශනා කරනවා අර බැඳීම ඇති කරන දේවල් ගැන අවබෝධයෙන් යුතුව කලකිරීම ඇති වෙන විදිහට වාසය කළොත් මොකද වෙන්නේ? එතකොට කියනවා රාගය දුර වෙනවා. ද්වේෂය නැති වෙන්න ගන්නවා. මෝහය නැති වෙන්න ගන්නවා. එහෙනම් රාගයත්, ද්වේෂයත්, මෝහයත් ප්‍රහාණය වුණාම එයා ඉපදීමෙන් නිදහස් වෙනවා. ලෙඩ වෙන එකකින්, වයසට යෑම, මරණය කියන දේවල් වලින් මේ සියලු දුකින් එයා නිදහස් වෙලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී කියා දෙනවා. පින්වතුනි අපි එහෙමනම් මේකෙදි මේ අපි කියවනේ අර සංයෝජන 10ක් ගැන. මේ සංයෝජන 10දී අපි තේරුම් ගන්න ඕනේ මේ දේශනාව දිහා බලද්දී අපිට පේනවා බුදුරජාණන් වහන්සේ කියා දෙන්නේ නිදහස් වෙන ක්‍රමයක්. මෙතනදී මේ කාරණා දෙකෙන් කියා දෙන්නේ හිතේ තියෙන ශෝක වැළපිලි කියා ගන්න බැරුව ඇතුළේ තියාගෙන ඉන්න වේදනාවලින් ගැලවෙන ක්‍රමයක් මේ කියා දෙන්නේ.
එහෙනම් මෙතන කියා දෙන්නේ මාර්ගය. එහෙනම් මෙතන සැඟවිලා තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගය. යම් කෙනෙක් ඒ ආස්වාදය ඇති වෙන්නේ නැති වෙන විදිහට අවබෝධයෙන් යුතුව කලකිරීම ඇති වෙන විදිහට බලනවා කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය දැකීම. එහෙමනම් අපි තේරුම් ගන්න ඕනේ එහෙනම් එයා දකින්න ඇත්ති කොහොමද? අනිත්‍ය විදිහට. ස්ථිර නෑ. අපිට මේ හට ගන්න පවතින දේවල් ස්ථිර නෑ. කොරෝනාත් සදාකාලික නෑ. මේව නැති වෙලා යනවා. එතකොට මේ දේවල් හේතුන්ගෙන් හටගත්ත දෙයක්. දුකට අයිති දෙයක්. තමාගේ වසඟේ පවත්ව ගන්න බැරි දෙයක්. මේ හැම දෙයක්ම හේතු නිසා සකස් වෙලා හේතු නැතිවීමෙන් නැති වෙනවා කියන දැක්ම ගැන මේ කියා දෙන්නේ. ඒක අපි මෙතනදී අපි පොඩි කාරණයක් ගමු. ඒ තමයි අපි ගමුකෝ කාටත් පොදුවේ බලපාන දෙයන්නේ තරහ. කාටත් පොදුවේ බලපාන දෙයක් තමයි තරහ. එතකොට මෙතනදී කියනවා මේ අර ආස්වාදයේ ඇති නොවනාකාට බලද්දී එයාගේ රාග ద్వේෂ මොහ ප්‍රහාණය වෙලා නැති වෙලා යන්න පටන් ගන්නවා කියලා. අපි ඒක හොඳට තේරුම් ගමු. දැන් ගොඩාක් අය ඉන්න ඇවිල්ලා කියන අනේ ස්වාමින් වහන්සේ කේන්ති යනවා හොස්ස ළඟින්ම ඇස යන්න බෑ. මෙයා සමහර අය ඇවිල්ලා කියනවා මෙයා හැම අතින්ම හොඳයි හාමුදුරුවනේ නමුත් ගණ්ඩ දෙයක් නැහැ තරහ කියන දේදී. බැලුවාම තරහ කියන එකත් මට මෙහෙම කේන්ති යනවා මට අසාධාරණ දකිද මෙහෙමයි කියලා ඒකත් අල්ලන් ඉන්නේ. ඉතින් අල්ලන් ඉන්න එකක් අත්තරින්න මොකද වෙන්නේ? එහෙම කතා කරකදී ඒ ස්වභාවයත් එයා අල්ලගෙන ඉන්නේ. දැන් මේ තරහ කියලා කියන්නේ මොකක්ද? දේවාලයකට ගිහිල්ලා දෙයයන්ට කියලා මේක විසඳ ගන්න පුළුවන්ද? අර කෝවිලට මේ කෝවිලට ගිහිල්ලා මේව විසඳ ගන්න පුළුවන්ද? බෑ. ඔය කෝවිලකට යන වෙලාවේ යා සිහිය උපද්දව ගත්තනම් මේ තරහ ඇති වෙන්නේ හිතක කොහොමද කියලා මේ බැඳීම ඇති වෙන්නේ කොහොමද කියලා අවබෝධ කරගත්තනම් මේ වෙද්දි සෑහෙන ප්‍රතිඵලයක් යාට ගන්න පුළුවන්කම තිබුණා. මේ බලන්න මේ කාරණේ හොඳට තේරුම් ගන්න. මොකද මේ 10ම විස්තර කරන්න බෑ අපිට. නමුත් මම මේ තරහ ගැන පොඩි දෙයක් කියන්නේ. පටිගය, තරහ, ක්‍රෝධය කියන්නේ මොකක්ද? මේ තරහ, ක්‍රෝධය, පටිගය කියලා කියන්නේ හොඳට කල්පනා කරලා බලන්න අපිට දැනෙන අපි ගන්නා අරමුණක් ගැන අපේ තියෙන බලවත් අකමැත්ත. ඒක ප්‍රතික්ෂේප කිරීම. ඒකට හිතේ තියෙන විරෝධය. ඒකට හිතේ තියෙන අකමැත්ත. මෙන්න මේ දේ තමයි අපි තරහ පටිගය කියලා කියන්නේ. ඒතර මොකක්ද අපි ගන්න අරමුණු? අපිට අරමුණක් දැනගන්න පුළුවන් සිතිනු. සිතක් නැති කෙනෙකුට අරමුණු ගන්න පුළුවන්ද? දැනගන්න පුළුවන්ද අරමුණු ගැන? බෑ. එහෙනම් මලමිනිය කරනවා එක. මැරිච්ච සතෙක් ගන්න. ඌ වෙනදා ඌ ගාවට ලං වෙද්දී ඌ පණ බය දුවනවා අපි ලං වෙද්දී. මැරුණාට පස්සේ පයින් ගැහුවත් ඌට දැනෙන්නේ නැහැ. ඒතර එතන ඇස කන නාහි දිව නැද්ද? කය නැද්ද? තියෙනවා. අපි හැලියක දාලා ඒක තම්බනවා, උයලා ගන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ. කෑ ගහන්නෙත් නැහැ, වැළපෙන්නෙත් නැහැ. ඇයි ඒ? ඇසින්, කනෙන්, නාහෙන්, දිවෙන්, කයෙන් එන අරමුණු දැනගන්නා වූ දේ එතන නෑ දකින්න. මොකක්ද? සිත. ඒකට තව නමක් කියනවා සිත කියන එකට විඥානය කියලා. එහෙනම් පින්නතුනේ අපි දැනගන්න ඕනේ මේ විඥානය කියන එක ඇසේ හටගත්තාම ඇසේ තියෙන දේ දැනගන්න පුළුවන්. ඒකට අපි කියනවා පේනවා කියලා අපි කියනවා. දැක්කා කියලා අපි කියන්නේ. එහෙනම් ඇහි තියෙන දේ දැනගත්තේ ඒ ඇසේ හට ගන්නා විඥාණයෙන් සිටින්. ඒ වගේම තමයි කනේ හට ගන්න දේ දැනගන්න පුළුවන්. කනේ සිත ඉපදුනොත් විඥාණය ඉපදුනොත්. සමහරලාට අම්මලා කියන්නේ ඔබට ඇහෙන්නේ නැද්ද බං අසවල් ගෙදර මොකක් හරි එකක් නේද? අහපන් කියන. කෝ නෑනේ කියන. ඔබට ඇහෙන්නේ නැද්ද කියන. එතකොට කල්පනා කරලා බලන්න ඕනේ අපි එතකොට හිත යොමු කරනවා කනට. හොඳට අවධානයෙන් අහගෙන ඉන්නවා.
මේ ටීවී එක දාලා ඔක්කොම යන අතර එහා ගෙදර ඇහෙන වචන දෙකේ සද්ද හොඳට ඇහෙනවා. බාන්න අපි ලස්සනට කන ફોකස් කරපු විදිය. එතකොට මේ කනට එන ශබ්දේ දැනගන්නේ සිතින්. අපි යොමු කළේ සිත. එතකොට නාහිට එන දේ දැනගන්න පුළුවන්, නාහිට එන අරමුණ දැනගන්න පුළුවන් කොමකින්ද? සිතින්. දිවට එන අරමුණ දැනගන්නේ කොහොමද? සිතින්. කායට එන පහස ගැන දැනගන්නේ කොහොමද? සිතින්. මලමිනියට මේක කරන්න බෑ. ඇයි? සිත චුත වෙලා. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මනසකට දැනෙන අරමුණ දැනගන්නෙත් මේ සිතින්මයි. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මේක තමයි ධර්මතාවය. එහෙනම් සිතක් පවතින්න අදාළ පරිසරයක් තියෙන්න ඕනේ. ඒ පරිසරය මොකද්ද? ඇසක් තියෙන්න ඕනේ. ඇහැ ඉදිරියට රූප ඇවිල්ලා තියෙන්න ඕනේ. ඒ පරිසරය හොඳට තියෙන්න ඕනේ විඥානයක් උපදින්න. ඇසේ සුදමත් වෙලා මොන හරි වෙලා ඇස මැරුණොත් ස්නායු හරි මොන හරි ඔන්න කියනවා පේන්නේ නැහැ. විඥානය හට ගන්න ඕනේ මූලික ධර්මතා එතන බිඳිලා. එහෙනම් ලෝකේ කන ශබ්ද කියන පරිසරයක් තියෙන්න ඕනේ මේ විඥානෙ උපදින්න. අර කොරෝනා වෛරස් එක හැදෙන්නේ මිනිස්සුගෙන් ගියනේ. වෙන තැනක නෙවෙයිනේ. ඒකට නාහි ගඳ සුවඳ කියන දේ තියෙන්න ඕනේ විඥාන කියන දේ ලෝකෙ උපදින්න නම්. දිව රස කියන දේ තියෙන්න ඕනේ විඥාන කියන දේ උපදින්න. කය පහස කියන දේ තියෙන්න ඕනේ විඥාන කියන එක උපදින්න. මනස අරමුණු කියන දේ තියෙන්න ඕනේ මේ විඥානේ දැන ගැනීම කියන එක උපදින්න. එහෙනම් මෙන්න මේ සිතින් අපි දැනගන්නා දේවල් තියෙනවා මොනවද? දැන් අපි හිතමුකෝ අපි ඇහින් කැමති දෙයක් දැක්කා කියලා. අන්න සතුට. ඔන්නේ මූණේ හිනාව. සමහරවිට කියනවා ඉහි මලක් පිපිල වගේ බම් මොකද කියලා. ස්විප් එකක්වත් වැටුණාද කියලා අහන. 100ට අරන් 1000ට දුන්නද කියලා අහන. එතකොට මේ මොකද වෙලා තියෙන්නේ? අන්න වෙනස් වෙලා. කැමැති අරමුණක් එද්දී මේ ජීවිතේ වෙනස් වෙන්න ගත්තා. එන අකමැති අරමුණු කියලා කියන්නේ මොකද්ද? අපි අපේ ඇහැ ඉදිරියට එන මේ හිත අකමැති දේවල් තියෙනවා. මේ කනට අහන්න ලැබෙන මේ හිත අකමැති දේවල් තියෙනවා. මේ නාහෙට එන ගඳ සුවඳ අතර මේ හිත අකමැති දේවල් තියෙනවා. මේ දිවට දැනෙන රස අතර මේ හිත අකමැති රස තියෙනවා. මේ කයට දැනෙන පහස අතර මේ හිත අකමැති පහසවල් තියෙනවා. මේවට කියනවා පටිඝ අරමුණු. හිත විරෝධය දක්වන, අකමැත්ත දක්වන, ප්‍රතික්ෂේප කරන අරමුණු තියෙනවා. ඒවට කියනවා පටිඝ අරමුණු. හිත අකමැති අරමුණු. ඉතින් මේ හිත අකමැති අරමුණු මේ ඉන්ද්‍රියන් පහට පැමිණීමත් සමග මොකද වෙන්නේ? අර හිත අකමැති දේ දැනගත්තට පස්සේ මේ හිත ස්වභාවයෙන්ම මොකද කරන්නේ? ඒකට ප්‍රතික්‍රියාවක් දක්වනවා. අපි පුංචි දෙයකට කලබල වෙනවා. පුංචි දේ මහා සමහරලාට සතුටින් ආස්වාදයටපත් වෙන වෙලාවල් තියෙනවා. මේක මානසික ස්වභාවයක්. දැන් මොකද වෙන්නේ? මේ හිත අර දැනගත්ත අරමුණ සම්බන්ධව මොකද වෙන්නේ? මේ හිත අකමැති නම් අකමැති විදිහට හිතන එකට කියනවා ඒ අරමුණ ගැන අයෝනිසෝ මනසිකාරය කියලා. දැන් හිතවිලි උපදින්න ගන්නවා අරක ප්‍රතික්ෂේප වෙන විදිහට. මේක උදේ දකින්න හම්බුණා. අම්මපා මේකගේ දතත් දෙකක් ගලවන්න ඇත්තා. නයා කියලා පෙන්වුවේ නැත්තම් ධර්මිටියෙත් අපිව ගැට ගහනවා. හාමුදුරනේ මේ ලෝකේ ජීවත් වෙනවා නම් ටිකක් නෝන්ජල් විදිහට හිටියොත් ඔක්කොම එනවා කරේ නගින්න. ඒතර මේ ඔක්කොම කියවෙන්නේ ඇයි? තමන්ගේ විරෝධය. සමහර අය ඉන්න ලෝකෙට වෛර කරනවා. සමහර අය ඉන්න අම්මට වෛර කරනවා. සමහර අය තාත්තට වෛර කරනවා. සමහර අය සහෝදර සහෝදරියන්ට වෛර කරනවා. සමහර අය අයියා අක්කලත් එක්ක අවුරුදු ගණන් කතා නොකර ඉන්නවා. ඒ කතා නොකර ඉඳීම සමහරලාට මැරෙනකන් එයා තියාගෙන ඉන්නවා. මේ බලන්න මේ හිත අකමැති අරමුණක් ආවහම මේ හිත විරෝධය දක්වන විදිය. මේ යම් අරමුණකට හිත අකමැති කියන එකේ මූලික ලක්ෂණය තමයි අපිට දුක ඇතිවීම. ශෝකය ඇතිවීම. දුකින් කල්පනා කිරීම. පීඩාවයි කීම. මේ ඔක්කොගෙම මූලික ලක්ෂණය තමයි හිත යම් අරමුණක් ප්‍රතික්ෂේප කිරීමේ මූලික රෝගී ස්වභාවය තමයි ප්‍රකට වෙන්නේ.
මේ බලන්න මේ ක්‍රියාවලිය බුදුරජාණන් වහන්සේ පෙන්නපු විදිය. ඒ අකමැති බව තවදුරටත් උස්සන්න වුණාම යා ප්‍රකට කරන්නේ කොහොමද? ಜಾති අමතන වචන දැන් ඔන්න මොකද වෙන්නේ? කටෙන් පිට වෙන්න පටන් ගන්නවා. වටපිටාවේ දරුවෙකුට වටපිටාවකටවත් අහගෙන ඉන්න හම්බෙන්නේ අන්න පිට වෙන්න පටන් ගන්නවා. අනිත් වෙලාවට බොහොම දයාන්විත ලයාන්විත විදිහට බොහොම සුකුමාල විදිහට ඇදලා පැදලා කතා කරන්නේ. මෙන්න යකා උස්සුනා විතරයි හිත අකමැති අරමුණක් අහන්න ලැබුණා. මහත්ය බීගෙන ඇවිල්ලා මොනවා හරි කිව්වා දැක්කා. අන්න හිත ප්‍රතික්ෂේප කළා. ගැටෙන අරමුණ දැන් ඇවිස්සුණා. වචන ටික සුද්ධ සිංහල ටික ශබ්ද කෝසෙම එළියට එන්න පටන් ගන්නවා. ඊට පස්සේ කියන්න පටන් ගන්නවා හැමදේම ටේප් එකේ දැම්මා වගේ එකම දේ කියවෙන්න පටන් ගන්නවා. අම්මලගේ තාමුසලගේ අම්මා සැලකුවේ මෙහෙමයි, අක්කා මට මෙහෙම කළා, අයියා මෙහෙම කළේ, ඔහෙලගේ පරම්පරාවයි මෙහෙමයි කරී කියලා ඔන්න පටන් ගත්තා. කල්පනා කරලා බලන්න මේ මනස යමක් ප්‍රතික්ෂේප කිරීම කියන රෝගී ස්වභාවය අන්න වචනින් ආවෙලියට. ඒ වගේම තමයි හිතයට යම් අරමුණකට මේ හිත අකමැති කියන දේ අපෙන් එළියට එන විදිහක් තමයි අපේ කායික ක්‍රියාව. කකා හිටපු බත් එක කොහොම දැම්ම ගියා. දබර ඇඟිල්ල මෙහෙම වුණා. ඔබ දැනගන්න කිව්වා. ඇස් දෙක පොඩි වුණා. නාහේ කොටසක් වෙවුලනවා වගේ වුණා. කම්බුලේ කොටසක් නිකන් උඩ යනවා පහළ යනවා වගේ වෙවුලන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපි කියනවා මොකද්ද ඇඟිලේ නටනවා කියලා කියනවා. සමහර අය කියනවා ශරීරයේ කොටස් එළියට ගන්නවායි කියලා කියනවා. ඇයි ඒ? අර ක්‍රෝධයත් එක්ක කායික ක්‍රියාව වෙනස් වෙන්න ගන්න. ප්‍රෙෂර් එක වැඩි වෙනවා. මෙහෙම පපුව අල්ලගෙන ඔහොමම හාන්සි පුටුවට ඇලවෙනවා. ඇයි ඒ? heart attack ඇවිල්ලා අර කේන්ති මේ බාහන්න හිත යම් අරමුණක් ප්‍රතික්ෂේප කිරීමත් එක්ක කය වචනේ ඇතිවිච්ච ස්වභාවයන්. සමහරවිට ඔන්න ප්‍රශ්නේ ඇති වෙලා පැයක් විතර ගිහිල්ලා. නමුත් හිතේ තියෙනවා. කල්පනා කරනවා. සුසුම් වෙනවා. අයියෝ මං කලබල වුණා නේද කියලා හිතනවා. ඊට පස්සේ මේ ප්‍රශ්නේ ඉවරයක් වෙන්නේ නැහැ නේ කියලා හිතනවා. සියදි විහානි කරගන්න හිතනවා. අන්න එහෙනම් තේරුම් ගන්න එක දෙයක්. මොකක්ද? අපි අකමැති අරමුණක් අපිට ආවහම අපේ හිතට හිතෙන දේවල්. මොනවද අපේ හිතට හිතෙන දේවල්? මැරෙන්න හිතෙනවා. වහබොන්න හිතෙනවා. ගහන්න හිතෙනවා කෙනෙකුට. දේවාලට ගිහලා මිරිස් නඹරන්න හිතෙනවා. ගස්සගෙන යන්න හිතෙනවා. ඇස් දෙක පොඩි කරලා බලන්න හිතෙනවා. රවල බලන්න හිතෙනවා. කල්පනා කරලා බාන්ට එහෙනම් මේක පොදුවේ අකමැති අරමුණක් යම් සත්වයකට ආවම මේ සිතේ උපදින සාමාන්‍ය ස්වභාවය. ඒක 아무තු දෙයක් නෙවෙයි. අන්න සසරට ගැට ගැහුණා. දැන් යා මේ දේ අත්හැරන විදිහට බලන්නේ කොහොමද? දැන් යා මුලින්ම තේරුම් ගන්නවා හිතට අකමැති අරමුණු එන්නේ කොහෙන්ද? මේ ආයතන හර ඇස කන නාහි දිව කය හරහා. ඒ අකමැති අරමුණක් ආවහම මට හිතෙන්නේ මොනවද? කන් නැතුව ඉන්න, කතා නොකර ඉන්න, එල්ලෙන්න, පොරිඩෝල් බොන්න, චිත්ත පීඩා, අසහනෙ මේ ඔක්කොම ප්‍රශ්න ටික මනසට එන්න ගන්නවා. එන යා කල්පනා කරනවා අකමැති අරමුණක් ආවොත් සාමාන්‍යයෙන් සිතන දේ මේකයි. දැන් යා ඒ මනසේ ස්වභාවය හොඳට තේරුම් ගන්නවා. අකමැති අරමුණුත් එක්ක මේ මනසේ උපදින සිතිවිලි මෙව්වා. එහෙනම් Tamanටත් එහෙමයි අනිත් අයටත් ඔහොම තමයි ඇති වෙන්නේ. දැන් යා මොකද කරන්නේ? මෙන්න මේ සිතක ධර්මතාවය අවබෝධ කරන්න විහිසෙනවා. අන්න බැඳී යන ලෝකෙට ද්වේෂයෙන් අපි බැඳිලා යනවා. ඒ බැඳිලා යන එක්තරා ස්වභාවයක් ඒ තේරුම් ගන්න විහිසෙනවා. එයා තේරුම් ගන්න විහිසෙනවා. දැන් එයා කල්පනා කරනවා ඒ ඇස කන නාහි දිවට කයට එන අරමුණු සදාකාලිකද? නෑ. මට විතරක් පොදුද? නෑ. ලෝකේ හැමෝටම මේවා තියෙන එකක්. ඒ ගැටෙන අර්බුදකාරී ප්‍රශ්න ඉදිරියේ ඒ දේ බැහැර කරලා යන ගමන යා හොයන්න පටන් ගන්නවා. ඊට පස්සේ යා තේරුම් ගන්නවා මේ ද්වේෂය හොඳ නැති එකක්. හැබැයි ද්වේෂය අත්හැරීම යහපත් එකක්. අන්න එකට කියනවා ශ්‍රද්ධාව කියලා.
එයා අර යහපත් දේ ගැන උන් හිත පැහැදුණා. ඒකට කියනවා ශ්‍රද්ධාව. දැන් එයා වීරිය උපදවනවා කුමකටද? ඒ යහපත් දේ තමන්ගේ ජීවිතේ හිත කය වචනේ වඩාත් පුරුදු කරන්න අර තරහ දෝෂයේ ස්වභාවය දුරු කරන්න. ඒ වගේම තමයි දැන් එයා දැනගන්නවා මේක නැති කරන්න නම් දේවාල වලට ගිහිල්ලා හරියන්නේ නැහැ. කාලිකෝවිලකට ගිහිල්ලා හරියන්නේ නැහැ. කම්බිලි ගාවට ගිහිල්ලා හරියන්නේ නැහැ. කඩවර ගාවට ගිහිල්ලා හරියන්නේ නැහැ. හොඳ පළතුරු වට්ටියක් කතරගම දෙයියන්ට දුන්නා කියලා ද්වේෂය නැති කරගන්න පුළුවන් කම නැහැ. එයා ඒ වෙනුවට දකින්නවා සිහිය වුණේ කියලා. එහෙනම් එයා මොකද කරන්නේ? Tamanට ද්වේෂය උපදිද්දී ඒක ඇති වෙච්ච විදිහක් දැන් ද්වේෂයේ ක්‍රියාකාරීත්වයත් එක්ක උපදින්න පුළුවන් සිතිවිලි තව පොඩ්ඩකින් කටින් පිට වෙන්න පුළුවන් වචන සෙට් එක. තව පොඩ්ඩකින් කයෙන් වෙන්න පුළුවන් දේවල් ටික එයා හොඳට තේරුම් අරගෙන එයා හොඳ සිහියෙන් ඒ දේ උපදින්නේ නැති වෙන ආකාරයට සිහිය පවත්වන්න පටන් ගන්නවා. ආන්න බලන්න සද්ධාව, විරිය, සතිය. ඒ වගේම තමයි එයා මෛත්‍රී ආදී ධර්මතා කුසල් සහගත අරමුණක් තුළ හිත බලවත්ව පවත්වන්න ගන්න. ඒක චිත්ත සමාධිය. එයා තරහ ඇති වෙන ආකාරය මේ විදිහට අවබෝධ කරගන්නවා. එයා කල්පනා කරගන්නවා කොහොමද අර පටිඝ අරමුණයි කොච්චර පටිඝ අරමුණ තිබුණත් එයා තරහ ඇති වෙන්නේ නැති විදිහට කල්පනා කරනවා නම් එයාගේ හිතේ තරහ උපදින්නේ. මට ගැහුවා බැන්නා මට මෙහෙම කරා හිරිහැර කරා කියලා එයා හිතන්නේ නැත්තම් එයාගේ වෛර ක්‍රෝධ තරහ නැති වෙලා යනවා. ඒ වගේම තමයි මේ ධර්මතා මේ හටගන්න ස්වභාවයන් හේතුන් නිසා ඇති වෙන හේතු නැතිවීම නැති වෙන අනිත්‍ය, ස්ථීර නොවන, සදාකාලික නොවන දේවල් මේ පැවැත්ම මෙවෙලේ හටගත්ත දේ තව පොඩ්ඩකින් නැති වෙලා යනවා කියන අවබෝධය ඇති කරගන්න වෙහෙසෙනවා. එයා දකින්න තරහ කියන්නේ දෙවියෝ ඇති කරපු එකක් නෙමෙයි. සාතන් විසින් එවපු දෙයක්වත් නෙවෙයි. තරහ කියන්නේ හේතුවක් හින්දා හැදිච්ච එකක්. තරහ කියන්නේ හේතු නැතිවීමෙන් නැති වෙන එකක් කියලා අවබෝධ කරගන්නවා. අන්න එතකොට ජීවිතේ එක්තරා ක්‍රියාවලියක් එයා අවබෝධ කරන්න පටන් ගන්නවා. ඒක එයාගේ අවබෝධය බවට පත් වෙනවා. ඒක ප්‍රඥාවට අයිති. එවන අපි කල්පනා කරගන්න ඕනේ මේ අද කියා දුන්නේ තරහ ගැන. එතකොට සංයෝජන 10ක් තියෙනවා. එහෙනම් අපි කල්පනා කරගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ මෙතනදී කියා දුන්නේ මොකක්ද? අපි බැඳී යන දේවල් කෙරෙහි අවබෝධයෙන් යුතුව කලකිරීම ඇති වෙන ආකාරයට බලද්දී එයාට රාගය නැති කරන්න පුළුවන් වෙනවා. ද්වේෂය මොහේ නැති කරන්න පුළුවන්. රාගය නැති වෙන විදිහට බලනවා කියන්නේ පිළිකුල. නවසීවතිකයේ වැඩිම. මේ රූපේ ඇත්ත නුවණින් බැලීම. මෝහය නැති වෙන ආකාරයට නුවණින් බලනවා කියලා කියන්නේ මොකක්ද? ආයතන අනිත්‍ය විදිහට පංච උපාදානස්කන්ධ නුවණින් විමසීම, පටිච්ච සම්පාද නුවණින් විමසීම කියන කාරණේ මෝහය නැති කිරීම පිණිස හේතු වෙන එකක්. එතකොට එයාට රාගයත්, ද්වේෂයත්, මෝහයත් ප්‍රහාණය කරන්න පුළුවන් වෙන්නේ කොහොම වුණොත්ද? ආස්වාදයේ ඇති වෙන කාරණා කෙරෙහි ආස්වාදයේ ඇති නොවන ආකාරයට නොඇලීම ඇති වෙන ආකාරයට නුවණින් බැලීම තුලින් එයාට පුළුවන්කම ලැබෙනවා කුමක්ද? සංසාරයෙන් ගැලවෙන්න එයාට මගක් සකස් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ පරිසරය හදාගන්න එයා වාසනාවන්ත මිනිසෙක් වෙන්න ඕනේ. පිනක් ඇති මිනිසෙක් වෙන්න ඕනේ. මේ දහමට උරුමකම් කියන. එහෙම නැත්නම් එවන් වූ ජීවිතයක් ලබා ගැනීම පිණිස තමන්ගේ ජීවිතේ ප්‍රතිපදාවකට යොමු කරන්න ඕනේ. ඒක නිසා මෙන්න මේ විදිහට ජීවිතේ දිහා නුවණින් බැලීම සම්මා දිට්ඨියයි. එතකොට මේ රාග ద్వේෂ මොහ නැති වෙන විදිහට නුවණින් කල්පනා කිරීම සම්මා සංකල්පයයි. ඒ වගේම තමයි වචනෙන් අසංවර බව දුරු කරලා දාම සම්මා වාචාව. කයේ අසංවර බව අත්හැරලා දැමීම සම්මා කම්මන්තේ. දැන් මොකද වෙන්නේ? අර විදිහට එයා නුවණින් බලද්දි එයා මේ ලෝකයේ අත්හරින ධම සාක්ෂාත් කරනවා. එයා ක්‍රමානුකූලව එයාගේ ජීවිතය අවබෝධ කරා ගමන් කරන්න පටන් ගන්නවා. එයා සෝතාපන්න ඵලය සාක්ෂාත් කරනවා. එයා සකදාගාමි, අනාගාමි, අරිහත් කෙනෙක් බවට පත් වෙනවා. එයා සතර අපායක නොවැටෙන කෙනෙක් බවට පත් වෙනවා. සුගති ලෝකයක උපදින කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි සෝතාපන්න වුණොත් භව 7කට වැඩි එයාගේ සසර ගමන යන්නේ නැහැ. එයා සසරින් නිදහස් වෙලා යනවා. ඒ නිසා පින්වතුනි අපි තේරුම් ගන්න ඕනේ මේ ලෝකෙ දිහා ඇස්සරලා බලලා මේ යථාර්ථයන් තේරුම් අරගෙන ඔබටත් අපටත් මේ හිතක මේ ලෝකෙට ගැට ගැහිලා යන රාග, ద్వේෂ, මෝහ ආදී ධර්මතා
මමත්වය ආදී ධර්මතා මේ ධර්මතා තේරුම් අරගෙන මේ සසරින් එතර වීම පිණිස නිදහස් වීම පිණිසම මේ පෙන්වා දුන් දහම් කරුණු ඔබට අපට අප හැම දිනාටම හේතු වාසනා වේවා කියලා කවුරු සාදු කියන්නේ. හොඳයි පින්නතුනි, ධර්ම දේශනාවෙන් පස්සේ ඔබ අප යොමු වෙන්නේ භාවනාවකට. භාවනාව කියලා කියන්නේ වඩනවා, එහෙම නැත්නම් පුරුදු කරනවා කියන එකයි. පුරුදු කරන්නේ වඩන්නේ මොකක්ද? සතර සතිපට්ඨානයි. ඒ සතර සතිපට්ඨානයට අයිති ජීවිතය ඇත්ත පෙන්වා දෙන, අවබෝධය ඇති කරලා දෙන භාවනාවක් තමයි ආයතන අනිත්‍ය භාවනාව. අනිත්‍යයි කියලා කියන්නේ ස්ථිර නෑ කියන එක. අස්ථිරයි කියන එක. සදාකාලික නෑ කියන එක. හේතුන්ගෙන් සකස් වුණා කියන එක. නැසිල වෙනසල යන ස්වභාවයෙන් යුක්තයි කියන එකයි අනිත්‍යයි කියලා කියන්නේ. ඒතර ආයතන අනිත්‍ය භාවනාව කිව්වේ එයා බලන ඇහැදියා මේ ඇස හේතුන්ගෙන් හැදිලා තියෙන එකක් කියලා. ඒ යෝගාවචරය බලනවා, භාවනා කරන කෙනා බලනවා මේ කන නාහි දිවකය හිත හේතුන්ගෙන් හැදිච්ච එකක් කියලා. හේතු නැතිවීමෙන් ඒ දේවල් ලෝකේ නැති වෙනවා කියලා. ඒ වගේම තමයි ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාහිට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, හිතට දැනෙන අරමුණු හේතුන්ගෙන් හටගත්ත හේතු නැතිවීමෙන් නැති වෙනවා කියලා යා නුවණින් විමසනවා. දැන් මේකෙදි තේරුම් ගන්න ඕනේ මේ භාවනාව කරද්දී ඉතින් අපි තව තවත් බොහෝ දේ ඉගෙන ගන්න ඕනේ පටිච්චසමුපාද ආයතන භාවනාව ගැන. මේ ඇස හේතුන්ගෙන් හටගත් හේයින් වහා වෙනස් වී යන හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් කියද්දී මේ ඇස හැදිලා පවතින්නේ ඇසක් ලෝකේ පවතින හේතු වෙන දේවල්. අපි කියනවා නාම රූප. නාම රූප නිසා ඇස තියෙන්නේ. නාම රූප නැති වුණොත් ඇස නැති වෙනවා. නාම රූප කිව්වේ වේදනාව, සංඥාව, චේතනාව, ස්පර්ශ, මානසිකාර, සතර මහා ධාතු. මේවෙන් තමයි හැදිලා තියෙන්නේ. එhmenan අපි මේ ආයතන අනිත්‍ය භාවනාව පුරුදු කරගනිමු. ඒකෙදි තමන්ගේ කය, ශරීරය පහසු ඉරියව්වකින් පවත්ව ගන්නට. ඒ වගේම තමන්ගේ දෑත් පහසු ආකාරයකින් තියා ගන්න ඕනි. මේ මනස සංසුන් කර ගන්නට අවශ්‍ය ආකාරයට මේ කයෙන් සහයෝගයක් ඕනි. ඒක තමයි අපි කය නිසල්මන්ව තබා ගන්නේ. අත් දෙක පහසු ඉරියව්වකින් අපි තියාගෙන, කය ඍජුව තියාගෙන, දෑසින් අරමුණු ගන්න නැති විදිහට දෑස් පියාගෙන, මේ කියන ආදීට ඔබ හොඳට ඔබේ සිත යොමු කර ගන්නට. හොඳට අහගෙන ඉන්න කියන්න එපා. මේ කියන ආදී හොඳට අහගෙන සිතින් මෙනෙහි කරන්න. මේ ඇස නාම රූප නිසා හටගත් හේයින් වහා වෙනස් වී යන හේයින් නාම රූප නැතිවීමෙන්
නැති වී යනෙහි මේ ඇස අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඔබ නුවණින් කල්පනා කරන්න මේ ලෝකේ වේදනාවක් නැත්තම් හඳුනා ගැනීම නැත්තම් චේතනාවක් නැත්තම් ස්පර්ශය කියන ස්වභාවය ලෝකේ නැත්තම් සිතක පවතින මානසිකාරය කියන ස්වභාවය නැත්තම් මේ ශරීරයේ හැදිලා තියෙන පඨවි ආපෝ තේජෝ වායු කියන දේත් මේ ලෝකේ නැත්තම් ඇසක් කියලා එකක් මේ ලෝකේ තියෙයිද? ඇසට පෙනෙන රූප හේතුන්ගෙන් හටගත් හින් ඇසට පෙනෙන රූප සතර මහා ධාතුන්ගෙන් හටගත් හින් වහා වෙනස් වී යනෙහි සතර මහා ධාතු නැතිවීමෙන් නැති වී යනෙහි අනිත්‍යයි අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ. ඇසේ හට ගන්නා විඥානය විඥානය කියන්නේ සිතට. ඇසේ හට ගන්නා විඥානය ඇසත් රූපත් නිසා හටගත් හින් වහා වෙනස් වී යනෙහි ඇසත් රූපත් නැතිවීමෙන් ඇසේ විඥානය නැති වී යනෙහි අනිත්‍යයි අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ. ඇසයි රූපයි ඇසේ විඥානයයි එකට එකතු වීම ඇසේ ස්පර්ශය ඇස නිසා හටගත් හින් වහා වෙනස් වී යනෙහින් ඇස නැතිවීමෙන් ඇසේ ස්පර්ශය නැති වී යනෙහින් අනිත්‍යයි අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ. ඇසේ හට ගන්නා සැප හෝ දුක් හෝ උපේක්ෂා විඳීම් ඇසයි රූපයි සිතයි ඇසයි රූපයි විඥානයයි එකට එකතු වීමෙන් ඇසේ ස්පර්ශය නිසා හටගත් හින් වහා වෙනස් වී යනෙහින් ඇසේ ස්පර්ශය නැතිවීමෙන් ඒ ඇසේ හට ගන්නා විඳීම් නැති වී යනෙහින් අනිත්‍යයි අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ. මේ කන හේතුන්ගෙන් හටගත් හින් වහා වෙනස් වී යනෙහින් හේතු නැතිවීමෙන් නැති වී යනෙහින් අනිත්‍යයි අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ.
කනට ඇසෙන ශබ්ද හේතුන්ගෙන් හටගත් හේයින් වහා වෙනස් වී යන හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි 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 මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ කනේ හට ගන්නා විඥානය හේතුන්ගෙන් හටගත් හේයින් වහා වෙනස් වී යන හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ කනයි ශබ්දයි විඥානයයි එකට එකතු වීම කනේ ස්පර්ශය හේතුන්ගෙන් හටගත් හේයින් වහා වෙනස් වී යන හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ කනේ හට ගන්නා විඳීම් හේතුන්ගෙන් හටගත් හේයින් වහා වෙනස් වී යන හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ මේ නාසය හේතුන්ගෙන් හටගත් හේයින් වහා වෙනස් වී යන හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ නාසයට දැනෙන ගඳ සුවඳ හේතුන්ගෙන් හටගත් හේයින් වහා වෙනස් වී යන හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ නාසයේ හට ගන්නා විඥානය හේතුන්ගෙන් හටගත් හේයින් වහා වෙනස් වී යන හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ නාසයයි ගඳ සුවඳයි විඥානයයි එකට එකතු වීම නාසයේ ස්පර්ශය හේතුන්ගෙන් හටගත් හේයින් වහා වෙනස් වී යන හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි
මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ. නාසයේ හටගන්නා විඳීම් හේතුන්ගෙන් හටගත් හේන් වහා වෙනස් වී යන හේන් හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ. මේ දිව හේතුන්ගෙන් හටගත් හේන් වහා වෙනස් වී යන හේන් හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ. දිවට දැයෙන රස හේතුන්ගෙන් හටගත් හේන් වහා වෙනස් වී යන හේන් හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ. දිවේ හටගන්නා විඥානය හේතුන්ගෙන් හටගත් හේන් වහා වෙනස් වී යන හේන් හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ. දිවයි රසයි විඥානයයි එකට එකතු වීම දිවේ ස්පර්ශය හේතුන්ගෙන් හටගත් හේන් වහා වෙනස් වී යන හේන් හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ. දිවේ හටගන්නා විඳීම් හේතුන්ගෙන් හටගත් හේන් වහා වෙනස් වී යන හේන් හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ. මේ කය හේතුන්ගෙන් හටගත් හේන් වහා වෙනස් වී යන හේන් හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ. කයට දැයෙන පහස හේතුන්ගෙන් හටගත් හේන් වහා වෙනස් වී යන හේන් හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ. කයේ හටගන්නා විඥානය හේතුන්ගෙන් හටගත් හේන් වහා වෙනස් වී යන හේන් හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ. කයයි පහසයි විඥානයයි එකට එකතු වීම කයේ ස්පර්ශය හේතුන්ගෙන් හටගත් හේන් වහා වෙනස් වී යන හේන් හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි
අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ. කයේ හට ගන්නා විඳීම් හේතුන්ගෙන් හටගත් හේයින් වහා වෙනස් වී යන හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ. මේ මනස හේතුන්ගෙන් හටගත් හේයින් වහා වෙනස් වී යන හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ. මනසට දැයෙන අරමුණු හේතුන්ගෙන් හටගත් හේයින් වහා වෙනස් වී යන හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ. මනසේ හට ගන්නා විඥානය හේතුන්ගෙන් හටගත් හේයින් වහා වෙනස් වී යන හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ. මනසයි අරමුණයි විඥානයයි එකට එකතු වීම මනසේ ස්පර්ශය හේතුන්ගෙන් හටගත් හේයින් වහා වෙනස් වී යන හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ. මනසේ හට ගන්නා විඳීම් හේතුන්ගෙන් හටගත් හේයින් වහා වෙනස් වී යන හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ. හේතුන්ගෙන් හටගත් මේ සියලු දේ හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ. අපගේ මේ ආයතන අනිත්‍ය භාවනා මනසිකාරය උතුම් චිත්ත සමාධිය දියුණු කර ගැනීම පිණිසද උතුම් ධර්මාවබෝධය පිණිසද හේතු වේවා වාසනාව වේවා. සාදු සාදු සාදු. පින්තුනි, අද ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ මේ උතුම් ධර්ම දානය සඳහා මෙසිතින් දායකත්වයේ දරන්ට දෙන්නේ. ඒ වගේම ධර්ම දේශනාවේ භාවනාව සඳහාත් මෙසිතින් දායකත්වයේ දරනු ලබන්නේ විශේෂයෙන් මේ පින්තුන් සඳහන් කරලා තියෙනවා 2020 දෙසැම්බර් මාස 13 වන දින මිය පරලොව ගිය මූදුගමුව විදානගේ අමරා දයානි මෑණියන්ට පින් අනුමෝදන් කරන්ට කම්මල්ගොඩ මුදලිගේ පුණ්‍යසිරි ස්වාමි පුරුෂයාත් කෝසල ඉමාල චමල් සහ සුපුන් යන පුතුන් 4 දෙනා සහ පවුලේ නෑද හිත මිතුරන් විසින් තමයි අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්ට යෙදෙන්නේ. ඉතින් විශේෂයෙන්ම
ඒ පින්වතුන් ප්‍රධාන අරමුණ විදිහට සඳහන් කරන්නේ මවකගේ සියලු යුතුකම් වගකීම් නිසිලෙස ඉටු කළ 2020 දෙසැම්බර් මාස 13 වන දින මිය පරලොව යන්ට යෙදුණු මූදුගමුව විදානගේ අමරා දයානී පින්වත් මෑණියන්ට මේ ධර්ම දානින් රැස් කළ පින අනුමෝදන් කරන්ට ඒ පවුල්වල සියලු දෙනා දුවා දරුවා ආදී ස්වාමියා ඇතුළු සියලු දෙනා බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ධර්ම දානින් රැස් කළ පින භාවනාවෙන් රැස් කළ පින ධර්ම දේශනාවෙන් ධර්ම ශ්‍රවණින් රැස් කරගත්තා වූ සකල පුණ්‍ය ධර්මයන් අමරා දයානි පින්වත් මෑණියන්ට අනුමෝදන්ව ඉතුමියගේ පරලොව ජීවිතයේ සුඛී සුවපත් භාවයට පත්වෙත්වා කියලා කවුරුත් සාදු කියන්නේ. ඒ වගේම තමයි රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරණ පින්වතුන් නමිනුත් ධර්ම ශ්‍රවණය කළ ඔබ අප සෑම සුළුදානා නමින් මිය පරලොව ගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින්පෙත් අනුමෝදන් වී හැම දිනාගේ පරලොව ජීවිතත් සුඛී සුවපත් භාවයට පත්වෙත්වා කියලා කවුරුත් සාදු කියන්නේ. විශේෂයෙන්ම මේ රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලු පින්වත් දෙවරුන්ටත් අනුමෝදන් සියලු දෙවරුන්ටත් උතුම් ධර්ම අවබෝධයට මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියන්නේ. සාදු සාදු. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ මහමෙවුනා වාසී ලෝ වාසී සංගරුවනේ අනගාരിക මෑණිවරු පැවිදි අපේක්ෂක දරුවන්ටත් මේ පින් අනුමෝදන් නිදුකින් සුවසේම දහම් මඟ දියුණු කර ගැනීම පිණිසම මේ රැස් කළ පිණුත් ඒ සියලු දෙනාටත් හේතු වාසනා වේවා කියලා කවුරු සාදු කියන්නේ. ඒ වගේම අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරූ කම්මල්ගොඩ මුදලිගේ පුණ්‍යසිරි ස්වාමියාත් ඒ වගේම කෝසල ඉමාල චමල් සහ සුපුන් යන ඒ දරුවන් 4 දෙනාත් පවුලේ සියලු නෑහිත මිතුරන්ටත් ඒ වගේම තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාට ඔබගේ සුජීවත්ව සිටින දෙමාපිය දුවා දරුවා ආදී සෑම සියලු දෙනාට ඒ වගේම සද්ධා කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාට පින්වත් සුබෝධි ස්වාමීන් ඇතුළු සියලු ස්වාමින් වහන්සේලාටත් මේ හැමෝටම මේ පින් නිකාකාරව අනුමෝදන් මේ හැම දිනාට නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිසත් උතුම් ධර්ම අවබෝධය පිණිසත් මේ රැස් කළ පින් හැමෝටම හේතු වාසනා වේවා කියලා කවුරු සාදු කියන්නේ. සාදු. ඒ වගේම අපගේ උපාධ්‍යයන් වහන්සේ වන ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්යාණ වංශික පාර්ශවයේ මහා නායක දුරන්ධර ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා මහෝපාධ්‍යාය දොඩම්පාල ශ්‍රී චන්දසිරි මහා නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේගේ ජන්මදිනය අදට යෙදෙනවා. ඉතින් අපගේ පින්වත් නායක ස්වාමින් වහන්සේට අප රැස් කළ වූ සියලු පුණ්‍ය ධර්මයන් ඒ වගේම අද ධර්ම දේශනාවෙන් ධර්ම ශ්‍රවණයෙන් විවිධාකාරයෙන් රැස් කළ පුණ්‍ය ධර්මයන් අපගේ මහෝපාද්‍ය දොඩම්පාල ශ්‍රී චන්දසිරි මහා නායක ස්වාමින් වහන්සේටත් අනුමෝදන්ව නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිස චිර ජීවනයේ පිණිසත් ශාසනයේ උන්නතිය පිණිස වඩාත් ඒ කටයුතු සාර්ථකව කරගන්නට අපි රැස් කළ පිණුත් අපගේ මහා නායක ස්වාමින් වහන්සේට මේ පිණුත් හේතු වාසනා වේවා කියලා කවුරු සාදු කියන්නේ. සාදු සාදු. හැම දිනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ශ්‍රද්ධා රූපවාහිනියත් ලක්‍ර ගුවන්විදුලියත් විවේකී ඉරිදා දවසේ පිනත් ඔබට තිළින කරන ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ සවස සදහම් දේශනාවයි මේ විදිහට අවසන් වූයේ. අද දවසේ අප කෙරෙහි අනුකම්පාවෙන්ම උතුම් ධර්මාසනයට වැඩම කරමින් ඊටමත් සුන්දර වූ දහම් පරයයක් අපට මෙනෙහි කර දුන්නා වූ පිනත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට උතුම් පුණ්‍යානුමෝදනා වේවා. ස්වාමිනේ ඔබ වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සියලු සුවපත් භාවයේ වේවා. මේ ගෞතම බුදුසසුන තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් මේ ගෝරතර සසර ගමන නිමා කරන්නට රැස් වූ සියලුම පින් ඔබ වහන්සේට එකලෙසම අනුමෝදන් වේවායි අප ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. එලෙසින් මත දවසේ ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහන වෙනුවෙන්
බැතිබර දායකත්වයෙන් කටයුතු කළ මුදුගමුව විදානගේ අමරා දයානි මෑණියන්ට පින් අනුමෝදන් කිරීම පිණිස කමල්ගොඩ මුදලිගේ පුණ්‍යසිරි ස්වාමි පුරුෂයා කෝසල හිමාල චමල් සහ සොපුන් යන පුතුන් 4 දෙනා ඇතුළු පවුලේ හිතමිතුර සියලු දෙනා විසින් අද දවසේ බැතිබර දායකත්වයේ ගැනීම පිළිබඳවත් මෙත් සිතින් සිහිපත් කර ගන්නවා. පින්වත් ඔබටත් පුළුවන්කම තිබෙනවා මේ විදිහටම ඉරිදා දවසේ ඔබේ දෙනෙත් අභියස දෙසවන අතරටම දහම රැගෙන එන මේ සුන්දර දහම් වැඩසටහන වෙනුවෙන් ඔබේ බැතිබර දායකත්වයේ ගෙන කටයුතු කරන්නට. ඒ වෙනුවෙන් ඔබට හිත පහළ වෙනවා නම් 071 232 88 87 071 232 88 87 ඇමතුම් අංකය ඔස්සේ තොරතුරු විමසන්නටත් පුළුවන් බව අපි ඔබට මෙත් සිතින් යුතුව සිහිපත් කරන්නට කැමතියි. එසේනම් යලිත් ලබන විවේකී ඉරිදා දවසේ උදෑසන 8ට මෙලෙසින්ම සතියන්ත සීල භාවනා වැඩසටහනේ තවත් සුන්දර දහම් දේශනාවක් ඔබට තිලින්න කරන බලාපොරොත්තු ඇතිව අප ප්‍රධාන පාලක මැදිරියට සම්බන්ධතාවය ලබා දෙන්නටයි සූදානම් වෙන්නේ. දවස පුරාවටම ශ්‍රද්ධා රූපවාහිනිය ලක්විරු ගුවන්විදුලිය සමගින් රැඳීලා කල්යාණ මිත්‍රයෙක්ගේ යුතුයකම ඉටු කරන මොහොතක එහි අරුත ඔබේ ජීවිතයට එකතු කරගත්තා වූ සියලුම දෙනාට අපි ප්‍රාර්ථනා කරනවා මේ ගම්බීර ශ්‍රී සද්ධර්මයේ අනුහසින් ඔබේ ජීවිත මගේ ජීවිත අප සියලු දෙනාගේම ජීවිත සුවපත් වේවා. ඒ වගේම තෙරුවන් අනන්ත ආශිර්වාදය ධාර්මික දෙවියන්ගේ සියලු රැකවරණ වේවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්දාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.